ආයුබෝවන් දරුවනේ අද වැඩසටහන ආරම්භ කරන්න කලින් මුලින්ම මම ඔයාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මගේ channel එක මේ වෙද්දී 2700 ගානකට වැඩිය දරුවන් විසින් subscribe කරලා තියෙනවා. ඒ වගේම watch hours 2400ක් 500ක් විතර වෙන්න වෙනකන් මේ දින ටිකේ අපේ දරුවෝ නරඹලා තියෙනවා. ලොකු වර්ධනයක් තියෙනවා channel එකේ. ඒ නිසා ඒකට මුලින්ම ඔයාලට මම ස්තුතිවන්ත වෙනවා. අපේ channel එකත් එක්ක දිගින් දිගටම රැඳී සිටීම සම්බන්ධව ඊළඟට මම දකින කාරණාව තමයි ගොඩාක් අයගේ කමෙන්ට්ස් ඉල්ලීම් සහ ඒවා බලද්දී ගොඩාක් දරුවන්ට මේ IT වල අයන්නවත් බැරි ගතියක් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේ කම්පියුටරේ ඉඳගෙන වැඩ කරනවා කියන එක නෙමෙයි. ඔයාලගේ විෂය නිර්දේශය වාගේ ඔළුවට දාගෙන ඔයාට ඒකක් ගන්න කියන සැලැස්ම වාගේ ඔළුවට වැටිලා නැහැ ගොඩක් දරුවන්ගේ. මම හිතන විදිහට මේකයි වෙලා තියෙන්නේ ඔයාලට. ගොඩාක් විෂය කරුණු ඔයාලගේ ඔළුවට දීලා අනවශ්‍ය දේවල් දීලා ඔයාලා දන්නේ නැහැ ඔයාලා පාඩම් කරන්න ඕන දේ. ඔයාලා දන්නේ නැහැ විභාගෙට යද්දි බලාගෙන යන්න ඕන දේ. හරි? ඒ නිසා මගේ ඉගැන්වීමේ ශෛලිය තුළ මා හැමතිස්සෙම අනුගමනය කරන ක්‍රමය තමයි අවශ්‍ය දේ ළමයට හරියට දෙන එක. ඒක ඔයාලට තේරෙන්න ඇති අපි මෙතෙක් කරලා තියෙන වීඩියෝස් දිහා බලද්දී ඒ අවශ්‍ය දේ වාගේ ඇඟට හරියට වැටෙන විදිහට සහ ඒක අමතක නොවන විදිහට මම මේ විෂය කාරණා ටික ඔයාලට දීලා තියෙනවා. හරි? ඒ නිසා මම ඔයාලගෙන් තව චූටි ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ ගොඩාක් IT කරන දරුවෝ අසරණ වෙලා ඉන්නේ. ගුරුවරයෙක් ළඟට යන්න විදිහක් නැහැ. ඒ නිසා අන්තර්ජාලය ඔස්සේ යන්න පුළුවන් ගුරුවරු හොයාගෙන තමයි මේ විදිහ යන්නේ. ඒ නිසා මේ මම දාන වීඩියෝ එකක්, මම දාන පෝස්ට් එකක් පුළුවන් නම් ඔයාලට මට බල කරන්න බෑ. පොඩ්ඩක් දරුවන්ව දැනුවත් කරන්න පොඩි ෂෙයා පාරක් දාන්න. ෂෙයා කරලා පොඩි කමෙන්ට් එකක් දාලා පුළුවන් නම් ඔයාගේ වෝල් එකේ ෂෙයා කරන්න කියලා මම පොඩි ඉල්ලීමක් කරනවා. හැකිනම් පමණක් ඒත් අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. හරි, ඒක මගේ ඉල්ලීමක් පමණයි. මොකද ඉදිරියේදී මට ලොකු සැලැස්මකට යන්න ඔයාලගේ ඒ ධෛර්යය, ඒ කැපවීම සහ ඔයාලා මගේ මේ channel එකත් එක්ක ඉන්නවා කියන හැඟීම මට අවශ්‍යයි. එතකොට මට ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් channel එකේ දාන වීඩියෝ වලට අමතරව අපි සම්පූර්ණ පාඩම් පෙළගස්සලා වෙනම වැඩසටහනක් මම ඊළඟට පොඩි වීඩියෝ එකකින් ඔයාලට ගෙනල්ලා දෙන්නම්. ඒකෙදි ඔයාලට දැනගන්න පුළුවන් මුළු විෂය නිර්දේශයම A to Z past papers එක සාකච්ඡා කරන වැඩසටහනක් හදාගෙන යන්නේ මගේ වෙබ් අඩවිය හරහා. හරි, එහෙනම් අපි අද පාඩමට යමු. මම කරපු ඉල්ලීම් ටික චුට්ටක් මතක තියාගන්න. කමෙන්ට්ස් දාන ළමයිට බොහොම ස්තුතියි. අනිත් අයටත් ස්තුතියි. අවංකව වැඩ කරන්න. හරි, මේ දෙන උපදේශ හොඳින් අනුගමනය කරන්න දරුවෙක් නම් මම මේ උගන්වන්නේ දරුවන්ට. ඒ කියන්නේ A level කරන දරුවන්ට වෙන අයට නෙමෙයි. එතකොට අනිවාර්යයෙන්ම මම මේ කියන දේ දරුවෝ බලනවා කියලා මම දන්නවා. ඒ නිසා මම කියන දේ අනුපිළිවෙලින් කියන විදිහට පිළිපදින්න මම ඔයාලව ගොඩ දානවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි, ෆේල් වෙන්න හිටපු ළමෙක් මම ෆේල් වෙන්නේ නැති වෙන්න ගොඩ දාන සැලැස්මක් මම හදලා දෙන්නම්. B එකේ හිටපු ළමෙක් A එකට එන සැලැස්මක් මම හදලා දෙන්නම්. හරි, C එකේ හිටපු ළමෙක් B එකට එන සැලැස්ම මම හදලා දෙන්නම්. හරි, ඒක මම හදලා දෙනවා. ඒක මගේ පොරොන්දුවක්. අපි බලමු දිගින් දිගටම රැඳිලා ඉන්න. මගේ මේ වැඩසටහන් සියල්ල එක මම මොකක් කරත් රැඳිලා ඉන්න. සබ්ජෙක්ට් එකට අදාළව දේවල් පමණයි මේකේ කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ ඒ කැපකිරීම, ඒ දායකත්වයේ ඒ දේවල් ටික මට වැදගත් වෙනවා. රයිට්. පැහැදිලි? රයිට්. එහෙනම් පුතේ අපි මේ වෙද්දි වීඩියෝ 3ක් දාලා තියෙනවා. IP address වල වීඩියෝ බරගානක් මගේ channel එකේ තියෙනවා. මේ වෙද්දි වීඩියෝ 3ක් දාලා තියෙනවා. පළවෙනි කාරණාවෙන් අපි IP addresses කොහොමද හැදිලා තියෙන්නේ මේ වගේ කාරණා සාකච්ඡා කරා. දෙවෙනි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරා IP addresses බෙදෙන පන්ති ගැන. තුන්වෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා network ID සහ host ID සම්බන්ධව. එතකොට අද පාඩම වෙන්නේ පුතේ විශේෂයි. අද අපි කතා කරනවා network address and broadcast address කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි අපේ target plan එක අද දවසේ ඒකත් එක්ක පොඩි ගැටලුවක් විසඳන ආකාරය සාකච්ඡා කරනවා. right. එහෙනම් පුතේ අද මාතෘකාව ලියා ගන්න network address and broadcast address. මොකද්ද මාතෘකාව? ඔයාලා මාත් එක්ක ශබ්ද නගලා කියන්න. මොකද්ද? network address and broadcast address. පුතේ මොකද්ද මේ network address එකක් කියන්නේ? network අපි ගිය සතියේ කතා කරේ network ID සහ host ID කියලා එකක් ගැන. ඒක හොඳ අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා.
දැන් අද සාකච්ඡා කරන්න පුතේ network address ඊළඟට මොනවද broadcast address. පුතේ මේකේ සිංහල අදහස තමයි ජාල ලිපින. අනික මොකද්ද broadcast address කියන්නේ? විකාශන ලිපින. පුතේ මේ ඕනම ජාලයක අපි හදන ඕනම ජාලයක මතක තියාගන්න ජාල ලිපිනය කියලා විශේෂ ලිපිනයක් තියෙනවා. ඒ වගේම විකාශන ලිපිනය කියලා විශේෂ ලිපිනයක් තියෙනවා. පැහැදිලි? දැන් අද අපි සාකච්ඡා කරන්නේ මේ නෙට්වර්ක් එකක් හදද්දී දැන් ඔයාලා ලිපින දන්නවා. ඒ වලට ලිපින දෙන්න පුළුවන්. A පන්තියෙන් දෙන්න පුළුවන්, B පන්තියෙන් දෙන්න පුළුවන්, C පන්තියෙන් දීලා අපිට ජාලයක් හදන්න පරිගණක වලට යම් ලිපින ප්‍රමාණයක් දෙන්න පුළුවන්. හැබැයි පුතේ මම ඔයාලට මුලින් සඳහන් කරා මතක ඇති ඔය හැම ලිපිනයක්ම පරිගණක වලට දෙන්නත් බෑ. ඒ ජාලවල තියෙන සමහර ලිපින තියෙනවා ඒවා අපි පරිගණක වලට දෙන්නේ නැහැ. ඒවා අපි විශේෂිත වූ කාර්යයන් සඳහා වෙන් කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් ලෙස අර 127න් පටන් ගන්න ලිපිනේ අපි ඒ පන්තියට ගත්තේ නැහැ. ඒක අපි පරිගණක වලට දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒක ඇත්තටම පුතේ ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් loop back addresses කියලා. ඒවා අපි පරිගණක වලට දෙන්නේ නැහැ. ඒ වගේ මේ සෑම පන්තියකම සමහර ලිපින තියෙනවා. ජාලයක් හදද්දි වෙන්න පුළුවන්. සමහර විශේෂ කාර්යයන් වලට තියාගන්න ලිපින වෙන්න පුළුවන්. අපි ජාලයක් හදද්දී ඒ ජාල ඉංජිනේරුවා දැනගන්න ඕනේ. ඒකේ සමහර ලිපින තියෙනවා. ඒවා අපි පරිගණක වලට දෙන්නේ නැහැ. ඒවා අපි විශේෂ කාර්යයන් සඳහා තියාගන්නවා. එතනදී වැදගත් වෙන විශේෂිත වූ ලිපින දෙකක් ගැන අපි අද සාකච්ඡා කරන්න යන්නේ. මේක සාමාන්‍යයෙන් විභාගෙදී ඔයාලා ජාල හදද්දී, උපජාල හදද්දී, ඒවා සබ්නෙට් වලට කඩද්දී, ඒවා දෙපාර්තමේන්තු වලට කඩද්දී ඒ හැම ජාලයකම තියෙන මෙන්න මේ ලිපින දෙක ගැන, ඒ කියන්නේ මේ ජාල ලිපින සහ විකාශන ලිපින කියන ලිපින වර්ග ගැන අනිවාර්යයෙන්ම පුතේ මතක තියාගන්න අහනවා. හරි, ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ මොකද්ද ජාල ලිපිනයක් කියන්නේ? මොකද්ද විකාශන ලිපිනයක් කියන්නේ? කොහොමද මේ ජාල ලිපිනය හොයාගන්නේ? කොහොමද මේ විකාශන ලිපිනය හොයාගන්නේ කියන සරල කාරණාව ගැන. හරි, මේ ටික නැතුව ඔයාලට අර සබ්නෙටින් කියන පාර්ට් එක කරන්න බෑ. හොඳ ජාල රූප සටහනක් අඳින්න බෑ. විභාග ප්‍රශ්නට මුහුණ දෙන්න බෑ. ඒ නිසා හරියටම මේක ඔළුවට දා ගන්නවා නම් සහ මේ පාඩම හරියට අල්ල ගන්නවා නම් මෙන්න මේ කාරණා ටික වැදගත් වෙනවා. එහෙනම් මාතෘකාව ලියා ගන්න පුතේ ජාල ලිපින, විකාශන ලිපින. ජාල ලිපින සහ විකාශන ලිපින. එතකොට අපි දැන් කතා කරන්නේ මේ විශේෂිත වූ ලිපින දෙකක් ගැන. ඒ කිව්වේ ජාල ලිපින සහ විකාශන ලිපින කියන මාතෘකාව සම්බන්ධව. හොඳින් බලන්න. පුතේ මේ බලන්න හොඳට. මම දන්නවා චූටි ලිපිනයක්. පොඩි ලිපිනයක් ගන්නවා. මම ලියනවා ලිපිනයක්. මේ බලන්න. 192යි 168යි 10යි බිඳුව කියන ලිපිනය ගැන හිතන්න. 192යි 168යි 10යි බිඳුව කියන ලිපිනය ගැන හිතන්න. රයිට්. මට දැන් උත්තර දෙන්න. මෙන්න මේ කාරණා ගිය සතිවල ඉගෙන ගත්ත කාරණා උත්තර දෙන්න. මේක අයිති වෙන පන්තිය කුමක්ද පුතේ? 192කින් පටන් ගන්නෙ. 192කින් පටන් ගන්නෙ. මතක ඇති පන්ති ටික. මොකද්ද? බිඳුවේ ඉඳලා 126 වෙනකන් අපි 127 ගන්න නැතුව එමු. බිඳුවේ ඉඳලා 126 වෙනකන් ඒ පන්තියට අයත් වෙන්නේ. ඊළඟට 128 ඉඳලා 191 වෙනකම් පුතේ B පන්තියට අයත් වෙන්නේ. ඊට පස්සේ 192 සිට 223 වෙනකම් C පන්තියට අයත් වෙන්නේ. ඊට පස්සේ 224 සිට කීයද 239 වෙනකම් D පන්තියට අයත් වෙනවා. ඊට පස්සේ 240 සිට අවසානය දක්වා වැඩි වෙන්න පුළුවන් වැඩි මගිය 255 වෙනකම් අපි E පන්තියට අයත් වෙනවා කියලා කිව්වා. රයිට්? A පන්තියට අයත් වෙන්නේ මුල් ඔක්ටට් එක මුල් කොටස බිඳුව ඉඳන් 126 වෙනකම්. නැවත නැවත කියන්නේ වීඩියෝ හතරම බලද්දි මේක නැවත නැවත කියන්නේ මේ හතර බලලා ඉවරදී ඔයාලට මේ ඔක්කොම ටික පුළුවන් වෙනවා ඒකයි. ඊළඟට අහන් ඉන්න වැල්වට අරන් නෙමේ 128 ඉඳන් 191 වෙනකම් B පන්තියට අයත් වෙනවා මුල් කොටස. 192 ඉඳන් 223 වෙනකම් C පන්තියටත් 224 ඉඳන් 239 වෙනකම් D පන්තියටත් 240 ඉඳන් 255 වෙනකම් E පන්තියටත් අයත් වෙනවා කියලා මේ විද්‍ය ඔයාලා හරියටම දන්නවා. එතකොට පුතේ මේ ලිපිනය 192කින් පටන් ගන්නෙ 192කින් පටන් ගන්නවා කියන්නේ මෙයා අයිති වෙන්නේ මොන පන්තියටද? C පන්තියට. එහෙනම් මෙයාගේ පන්තිය මොකද්ද? C. එහෙනම් මෙයාගේ පන්තිය මොකද්ද කියලා හෙවොත් මොකද්ද? පන්තිය පුතේ මෙයාගේ C පන්තියට අයිති වෙන්නේ. හරි. C පන්තියට අයිති වෙනවා නම්
ඒක හොයාගත්තේ පළවෙනි ඔක්ටට් එකකින්. C පන්තියට අයිති වෙනවා නම් මට කියන්න C පන්තියේ ලිපින එක ඔයාලා දන්නවා ඕනම ලිපිනයක් බෙදනවා ගිය සතිය ඉගෙනුවා කොටස් දෙකකට. ඒ තමයි network ID එක සහ අනික මොකද්ද host ID එක. මොකද්ද network ID එක සහ අනික මොකද්ද host ID එක. එහෙනම් පුතේ මේක network ID එක ලෙස ගන්න කොයි කොටසද මුල් ඔක්ටට් 3. ඇයි C පන්තියේ A පන්තියේ නම් මුල් ඔක්ටට් 1, B පන්තියේ නම් මුල් ඔක්ටට් 2, C පන්තියේ නම් මුල් ඔක්ටට් 3 තමයි network ID එකට ගන්න. එතකොට මෙන්න මේ කොටස් තුනම අපි මේක C පන්තියේ නිසා අපි කියනවා මේ තමයි මේකේ මොකද්ද network ID එක කියලා. එහෙම නැත්නම් ජාල අංකය කියලා. මොකද්ද කියන්නේ ජාල අංකය කියලා. එතකොට මේ අන්තිම කොටස හෙවත් අන්තිම ඔක්ටට් එක හෙවත් අන්තිම බිට් 8 බිට් 8 කියන්නේ මේක ඇදලා තින්නේ අන්තිම බිට් 8 අපි නම් කරනවා මොකද්ද මෙන්න මේ අන්තිම කොටස අපි නම් කරනවා host ID එක කියලා. අපි ඒකට කියනවා සත්කාරක අංකය කියලා. එතන මේක C පන්තියේ network ID එකට bit 24ක් යනවා. ගිය සතිය ඉගෙන ගත්තා. host ID එකට bit 8ක් යනවා කියලා අපි මේ වෙද්දි දන්නවා. right? bit 8ක් යනවා කියලා දන්නවා. right. එතකොට තව කාරණාවක් දන්නවා. ඔයා ජාලයක් හදද්දී එකම ජාලයක ඔයා හදන ජාලයේ වෙනස් නොකරන කොටස මොකද්ද? ගිය සතියේ කතා කරා. වෙනස් නොකරන කොටස මොකද්ද? පුතේ වෙනස් නොකරන කොටස තමයි network ID එක. වෙනස් නොකරන කොටස තමයි මොකද්ද? network ID එක. වෙනස් කර ලිපින වෙන ලිපින හදා ගන්න කොටස මොකද්ද? අපිට විශේෂ ලිපිනයක් ඕන වුණාම මොකක් හරි ලිපිනයක් ඕන වුණාම අපි වෙනස් කරන්නේ මොකද්ද? ඒ ජාලයේම ලිපිනයක් නම් අපිට ඒක network ID එක වෙනස් කරන්න බෑ. ඒ වගේම අපි වෙනස් කරන්නේ මොකද්ද ඒකේ host එක. host bit ටික තමයි අපිට ඒ ජාලය වෙනස් කිරීමේ අවසර තියෙන්නේ. පැහැදිලිද කියන එක? right. එහෙනම් පුතේ මේ ලිපිනය පාවිච්චි කරලා අපි යම්කිසි ජාලයක් එකක් කීයක්ද? එකක්. අපි ජාල ගොඩක් හදද්දි දැන් අපිට ඉස්සරහට කතා කරනවා කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනිය දියුණු වෙනවා. දියුණු වෙද්දී ඒකේ HR ඩිපාර්ට්මන්ට් එක එක කම්පැනිය තුලින් HR ඩිපාර්ට්මන්ට් එක ඊට පස්සේ ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එක, සේල්ස් ඩිපාර්ට්මන්ට් එක, IT ඩිපාර්ට්මන්ට් එක ආදී ලෙස වෙනම ඩිපාර්ට්මන්ට්ස් කඩලා එහෙම නැත්නම් දෙපාර්තමේන්තු කඩලා හදන්න ගියාම අපි network ID එක මොනව කරන්නේ නැද්ද? වෙනස් කරන්නේ නැහැ. හරි? වෙනස් කරන්නේ host ID එක තමයි. හැබැයි එතනදී අපි ජාල ගොඩක් හදනවා. එතකොට එතන විශේෂ සංකල්පයක් තියෙනවා. අපි ඒකට කියනවා subnetting කියලා. උපජාලකරණය කියලා. දැන් තාම අපි උපජාලකරණය කියන මාතෘකාවට ආවේ නැහැ පුතේ. හරි? අපි ඉන්නේ තාම මේ මොන කොටසේද? සාමාන්‍ය ජාලයක්. ඔයාගේ ගෙදර තනි ජාලයක් හදන සංකල්පේ. හරි? උපජාලය කියන්නේ ඊට එහා ගිය සංකල්පයක්. ඒක තමයි විභාගෙට එන්නේ. එතනින් තමයි විභාගෙට එන්නේ. ඒකට තමයි මේ යන්නේ. හරි? එතකොට ඔයාලා දැනට දන්නවා ඕනම ජාලයක මගේ තනි ජාලයක්. දැන් ඔයා හදනවා මෙන්න මේ විදිහට දැන් මේ පන්ති ටික මම අකනවා. පුතේ ජාලයක් හදනවා. ඔයාගේ ගෙදර වාට හිතනවා පරිගණක 10ක් විතර දාලා ඔයාගේ ඔෆිස් එකේ චූටි ජාලයක් හදන්න. එතකොට මේ වගේ ජාලයක් හදනවනේ. මේ ජාලය කියලා හිතන්න. මේ ජාලයේ මෙන්න පරිගණක තියෙනවා. මේ විදිහට අපිට පරිගණක අවශ්‍ය ප්‍රමාණයක් මේකට දාන්න පුළුවන්. ඒකට අපි මැදට ඒවා සම්බන්ධ කරන්න මොකක්ද ගන්නෙ? හබ් එකක් හරි ස්විච් එකක් හරි. හබ් එකක් හරි ස්විච් එකක් හරි. ස්විච් එකක් හරි අපි හබ් එකට කියනවා නාභියක් හරි. ඒවා අරගෙන මේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්. මේව සම්බන්ධ කරාම අපිට ජාලයක් ලැබෙනවා. එතකොට මේක එක ජාලයක් නේ පුතේ. අපි මේක LAN එකක් කියලා නම් කරමු. මේක LAN 1. LAN කියන්නේ local area network පොඩි ප්‍රදේශයක හදන ජාලයක් නේ. එතකොට මේ පරිගණකයක් මේ පරිගණකයක් මේ පරිගණකයක් මේ පරිගණකයක් මේ පරිගණකයක් තියෙන්නේ එක ජාලයකනේ එකම ජාලයකනේ. එහෙනම් මට කියන්න බලන්න එකම ජාලයක මොනවද සමාන වෙන්නේ? network ID. එහෙනම් පුතේ මෙයාගේ network ID එකයි. 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 අපි මොනවා කරන්නේ නැද්ද? වෙනස් කරන්නේ නැහැ. එහෙනම් එකම ජාලයක පරිගණකවල සමාන වෙන්නේ මොනවද? ගිය සතියේ නෝට් එකට දුන්නා network ID. හරි. එකම ජාලයක පරිගණකවල වෙනස් වෙන්නේ මොකද්ද? host ID. එහෙනම් මෙයාගේ මේ පරිගණක ඔක්කොගෙම තියෙන සමාන වෙන්නේ network ID ටික එක එක්කිනාගේ අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ මේ එකම ජාලය නිසා මොනවද? host ID ටික. එහෙනම් මේ තියෙන network ID එක නේද?
එහෙනම් මේ ලිපිනය පාවිච්චි කරලා ජාලයක් හදද්දී හරි වෙනස් නොවෙන්නේ මොකද්ද මේ කොටස වෙනස් කරන්නේ මොකද්ද මෙන්න මේ host id කොටස හරි එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ එකම ජාලයක network id වෙනස් කරන්නේ නැහැ වෙනස් කරන්නේ මොන කොටසද host id කොටස අපි මේක bit වලින් ලිව්වේ නැත්te bit වලින් ලියලා තේරුම් ගන්න ගියාම දරුවෙක්ට අපහසුයි ගණන් හදන්න වෙද්දී අපි ඒක තේරුම් ගමු ඉස්සරහම මේ සරල කාරණා ටික ඔලුවට දාගන්න right එතකොට දැන් මට කියන්න මේ තියෙන C පන්තියනේ පුතේ මේ තියෙන C පන්තියනේ මම ආයෙ ලියන්නම් ආයෙ මේ ලිපිනේ ලියන්නම් 192යි 168යි 10යි බිඳුව කියන ලිපිනේ අපි ගත්තේ එතකොට මේ ලිපිනේ පාවිච්චි කරලා අපි යම්කිසි ජාලයක් හදනවා නම් තනි ජාලයක් හදනවා නම් අපිට මෙන්න මේ කොටස පුතේ වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බැරි හේතුව මේක network ID එක නිසා. අපිට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ කොටස. වෙනස් කරන්න පුළුවන් කියලා අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. මේ කොටස හැදිලා තියෙනවා කිව්වේ අපි bit 8කින්. මේ එක කොටසකට ගන්න පුළුවන් වැඩිම අගය වෙන්නේ වැඩිම අඩුම අගය වෙන්නේ බිඳුව අඩුම අගය වෙන්නේ 255 කියලා මේ විද්‍යාව දන්නවා. මේ කොටස අපි වෙනස් කරන්නේ නැහැ. මේ කොටස නැවතත් කියනවා වෙනස් කරන්නේ නැහැ. මේ අන්තිම කොටස තමයි C ගේ වෙනස් කරන්නේ. C ගේ නිසා C ගේ මේ ටික network ID එක මේ ටික තමයි host එක. එතකොට network ID එක අපි වෙනස් කරන්නේ නැහැ ජාලයක් හදද්දී host එක තමයි වෙනස් කරන්නේ. host එකට අයිති වෙන්නේ එක octet එකයි. මේ එක octet එකක් වෙනස් කරන්න පුළුවන් සීමාව ආදන්නවා මේ විදිහදී කීනම් කීයද? බිඳුවේ ඉඳන් කියවනකම් 255 වෙනකම් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ඇයි මම එහෙම කිව්වේ? මේක හැදිලා තියෙන bit 8කින් මේක හැදිලා තියෙන bit 8කින් මේක මම මේ බිඳුව කපලා bit 8 වෙනුවට මම කති රටක් දානවා. විභාගිතවා එහෙම දාන්න එපා. එතකොට මේ තියෙන්නේ මොන bitද? host bit. හරි. එතකොට මේ host bit ටිකෙන් තමයි අපි මේ ගේම් එක දෙන්නේ. එතකොට ඔයාලා දන්නවා දශම වලින් කල්පනා කරොත් හදන්න පුළුවන් පළවෙනි ලිපිනේ තමයි අවසාන කොටස බිඳුව කරන එක. ඒ කියන්නේ පළවෙනි ලිපිනේ වෙන්නේ කීයද? 192යි 168යි 10යි බිඳුව කියන ලිපිනේ. එහෙනම් ඊළඟට එන්න ඕන ලිපිනේ මොකද්ද කියන්නේ? මේ ජාලයේ ලිපිනයක් නම් 192යි 168යි පුතේ 10 වෙනස් කරන්න බෑ. මේක ඊළඟ පරිගණකයේ හෝ ඊළඟ ලිපිනේ නම් අපි මේක වෙනස් කරන්න ඕනේ. එහෙනම් මේක කීයද ඊළඟ පැටර්න් එක? 1 වෙන්න ඕනේ. එහෙනම් මේක ඊළඟ එක කියන්න මට 192යි 168යි 10යි ඊළඟ එක 2 වෙන්න ඕනේ. හරි සරලයි. ඊළඟ එක චුට්ටක් කියන්න බලන්න ප්‍රැක්ටිස් වෙන්න 192යි 168යි 10යි 3 මෙන්න මේ ආකාරයට තමයි අපි ලිපින හදාගන්නේ. එතකොට මේ එකකවත් මොන ID එකද වෙනස් වෙන්නේ නැත්තේ? මොන ID එකද වෙනස් වෙන්නේ නැත්තේ? network ID එක. ඇයි වෙනස් කරන්නේ නැත්තේ? නීතියක්. එකම ජාලයක network ID එක වෙනස් කරන්නේ නැහැ. අනිවාර්යයෙන් වෙනස් කළ යුතු වන්නේ මොකද්ද? ලිපිනයකින් ලිපිනයට යද්දී host ID එක. එහෙනම් මට කියන්න මේ අන්තිම ලිපිනේ අන්තිම ලිපිනේ කිව්වත් 192ම තමයි 168ම තමයි 10ම තමයි අන්තිම ලිපිනේ 255 වෙන්න ඕනේ. ඊට වඩා වැඩි කරන්න බෑ. ඊට වඩා වැඩි කරන්න bit 8යි තියෙන bit 8ෙන් හදන්න පුළුවන් වැඩිම අගය වන්නේ 255. එහෙනම් ඊට කලින් ලිපිනේ කියන්නේ 192යි 168යි 10යි 254 වෙන්න ඕනේ. ඊට කලින් ලිපිනේ කියන්නේ 192යි 168යි 10.253 වෙන්න ඕනේ. ඔය ආදී ලෙස තමයි පුතේ ලිපින දීගෙන යන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ පළවෙනි ලිපිනය ඉඳන් අන්තිම ලිපිනය වෙනකම් බලන්න කොච්චරක් ලිපින තියෙනවද? පුතේ ලිපින තියෙනවා 256ක්. අවසාන ලිපිනය 255 බව ඇත්ත. නමුත් ලිපිනේ හැදෙන්නේ බිඳුවේ සිට නිසා බිඳුව ඉඳන් 255ට අවසාන ලිපිනේ වෙනකන් කීයක් තියෙනවද? ලිපින 256ක් තියෙනවා. එහෙනම් අපිට C පන්තියේ ලිපිනයක මේක වෙනස් කරන්න බෑ කියන එකේ තේරුම C පන්තියේ ලිපිනයක් පාවිච්චි කරලා හදන්න පුළුවන් ලිපින ප්‍රමාණය වෙන්නේ බිඳුවේ ඉඳන් 255 දක්වා ලිපින පමණයි.
පළවෙනි ලිපිනේ වෙන්නේ 192 168 10 බිඳුව අවසාන ලිපිනේ වෙන්නේ 192 168 10 255 කවදාවත් අපිට මෙන්න මේ කොටස වෙනස් කරන්න බෑ කියලා මම ඔයාලට කිව්වා ජාල හදද්දි වෙනස් කරන අවස්ථා තියෙනවා ඒවා සංකීර්ණ නෙට්වර්ක්ස් හදද්දි මෙතනදී ඔයාලගේ තියෙන එකට අනුව අපි ඒක වෙනස් කරන්නේ නැහැ එහෙනම් වෙනස් කරන්න පුළුවන් අන්තිම කොටස විතරයි අන්තිම කොටස වෙනස් කරන්න පුළුවන් බිඳුව ඉඳන් 255 දක්වා එහෙනම් මේකෙන් හදාගන්න පුළුවන් ලිපින ප්‍රමාණය වෙන්නේ 256යි කියලා තේරෙන්න ඕන හරි එහෙනම් C පන්තියේ ලිපිනයක් පාවිච්චි කරලා ජාලයක් පවත්වාගෙන යනවා නම් ඒ ජාලයට තිබිය හැක්කේ ලිපින 256ක් පමණයි. ඇයි නෙට්වර්ක් ID කොටස වෙනස් කරන්න බෑ. 256ට වඩා ලිපින දාලා ජාලයක් හදන්න ඕනේ නම් අපිට C පාවිච්චි කරන්න බෑ. අපිට යන්න වෙනවා බිට් ගාන හොස් බිට් ගාන වෙනස් කරන බිට් ගාන වැඩි එකකට. එතකොට අපිට B ට යන්න වෙනවා. නේද? C බැයි නම් B ට යන්න වෙනවා. B ගෙනුත් හදාගන්න පුළුවන් ලිපින ප්‍රමාණය තේරුම් ගත්තට පස්සේ ඒකත් මදි නම් තමයි අපි මේ පන්තියට යන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් කුඩා ජාල පාවිච්චි කරන්න කුඩා ජාල හදන්න තමයි මොකද්ද? C පන්තියේ ලිපින පාවිච්චි කරන්නේ. මධ්‍යම ප්‍රමාණයේ ජාල මධ්‍යම ප්‍රමාණයේ ජාල හදන්න තමයි අපි B පන්තියේ ජාල පාවිච්චි කරන්නේ. A පන්තියේ ජාලවල ඔයාලා දන්නවා මම මේක නැවත ලියලා පෙන්නන්නම් පස්සේ. A පන්තිය දැන් A පන්තියේ තියෙනවනේ පුතේ හොස් බිට් 24ක්. එතකොට ඒ බිට් 24ම වෙනස් කර හැකියි. පැහැදිලිද? දැන් මේ බලන්න. A පන්තිය ගත්තත් හරිද? B පන්තිය ගත්තත් C පන්තිය ගත්තත් හරි? මේක A පන්තිය කියලා හිතමු මේක B පන්තිය කියලා හිතමු මේක C පන්තිය කියලා හිතමු A පන්තිය ගත්තත් C පන්තිය ගත්තත් B පන්තිය ගත්තත් කොටස් හතරක් තියෙනවා හැබැයි වෙනස තියෙන්නේ මේ කොටස තමයි නෙට්වර්ක් ID එක A ගේ පළවෙනි කොටස B ගේ මුල් කොටස් දෙක නෙට්වර්ක් ID එක වෙනවා C ගේ මුල් කොටස් තුනම නෙට්වර්ක් ID එක වෙනවා එතකොට A ගේ මේ නෙට්වර්ක් ID කොටස වෙනස් කරන්නේ නැතුව කොටස් තුනක්ම වෙනස් කර කර ලිපින හදා ගන්න පුළුවන් පැටර්න් ගොඩාක් හදා ගන්න පුළුවන් එහෙනම් මේකෙන් හදා ගන්න පුළුවන් ලිපින ප්‍රමාණය වැඩි. B ට ගියාම මුල් කොටස් දෙක වෙනස් කරන්නේ නැහැ නෙට්වර්ක් ID එක නිසා. ඒක කොටස් දෙකයි වෙනස් කරන්න පුළුවන්. මෙයාව බිඳුව ඉඳන් 255ට වෙනස් කරන අතරතුරේ මෙයාවත් බිඳුව ඉඳන් 255ට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකට වඩා ටිකක් අඩු වුණාට සෑහෙන ලිපින ප්‍රමාණයක් මේකෙන් හදා ගන්න පුළුවන්. නමුත් C ගේ මුල් කොටස් තුනම නෙට්වර්ක් ID එක නිසා එයාගේ වෙනස් කරන්න හැකියාව තියෙන අන්තිම කොටස විතරයි. අන්තිම කොටස වෙනස් කරන්න පුළුවන් බිඳුව ඉඳන් 255ට විතරයි. එහෙනම් මෙයාව විතරක් වෙනස් කරලා හදා ගන්න පුළුවන් ලිපින ප්‍රමාණයට වඩා මෙන්න මේ කොටස් දෙක වෙනස් කර කර හදන්න පුළුවන් ලිපින ප්‍රමාණය වැඩි. ඊටත් වඩා වැඩි A පන්තියේ ලිපින එක කොටස් තුනම වෙනස් කර කර හදන ලිපින ප්‍රමාණය. එහෙනම් කුඩා ජාලවලට C, මධ්‍යම ප්‍රමාණයේ ජාලවලට B, විශාල ජාලවලට අපි A පන්තියත් පාවිච්චි කරනවා. ඒවා අපි වෙනම කතා කරමු. දැනට අපි C පන්තිය අරගෙන මේ තියරි එක තේරුම් ගමු. හරි? ක්ලාස් A සබ්නෙටින්, ක්ලාස් B සබ්නෙටින්, ක්ලාස් C සබ්නෙටින් කියලා අපි ඉස්සරහදී වෙනම සාකච්ඡා කරමු. right? right. එතකොට මේ තමයි සිස්ටම් එක. හරි? දැන් හොඳට බලන්න මෙන්න මේ පළවෙනි ලිපිනේ දැන් මේ විදිහට ඔයාලා දන්නවා ක්ලාස් C ලිපිනයකින් පුතේ ලිපින හදා ගන්න පුළුවන් 256ක්. පළවෙනි ලිපිනේ බිඳුවයි අවසාන කොටස අන්තිම ලිපිනේ 255යි අවසාන කොටස. right. එතකොට මෙන්න මේ පළවෙනි ලිපිනේ තියෙනව නේද? මේ පළවෙනි ලිපිනේ ඕනම ජාලයක පුතේ පළවෙනි ලිපිනය අපි නම් කරනවා network ID එක network address එක කියලා. ඕනම ජාලයක පළවෙනි ලිපිනේ අපි නම් කරනවා මොකද්ද? network address එක කියලා. ඒකට අපි කියනවා පුතේ ජාල ලිපිනය කියලා. මොකද්ද කියන්නේ? ජාල ලිපිනය. ඕනම ජාලයක මේ අවසාන ලිපිනය අපි නම් කරනවා broadcast address එක කියලා. මොකද්ද කියන්නේ? broadcast address එක. මේකට කියනවා ජාල ලිපිනය, මේකට කියනවා විකාශන ලිපිනය. broadcast කරනවා කියන්නේ විකාශනය කරනවා. හරි. එතකොට පුතේ මෙන්න මේ ලිපින දෙක හොඳට මතක තියාගන්න. සරලව. බිට් වලින් හිතන්න එපා. නිකන් ඉස්සරහ මේ තියරි එක වලට දාගෙන ඊට පස්සේ බිට් වලින් කියලා දෙන්න. මෙන්න මේ ලිපින දෙක හරිද? පරිගණක වලට දෙන්නේ නැහැ. පරිගණක වලට දෙන්න බෑ. ඒ කියන්නේ මෙයා මේ ජාලය තුල ස්පෙෂල් විශේෂ ලිපින දෙකක් එයාලා ඉන්නේ වෙනම කාර්යයක් සඳහා. ඒ නිසා ඒවා මොනවට දෙන්න බැයිද? පරිගණක වලට දෙන්න බෑ. හරි? මේකට කියනවා network address එක, මේකට කියනවා broadcast address එක. network address එකවත් broadcast address එකවත් ජාල ලිපිනයවත් විකාශන ලිපිනයවත් පරිගණක වලට දීමේ අවසරයක් නැත. පැහැදිලි. හරි.
ඊට පස්සේ පුතේ එහෙනම් පරිගණක වලට දෙන්න පුළුවන් මෙන්න මේ ලිපින ඕන එකක්. හරි? එතකොට මෙයාට අපි කියනවා first host. host කියලා කියන්නේ පරිගණකයක් හෝ අපි දෙන උපකරණයක්. එතකොට මෙන්න මේ ලිපින මුල් ලිපිනේවත් අවසාන ලිපිනේවත් හැර ඒ අතරමැද ඕනෑම ලිපිනයක් අපිට පරිගණක වලට හෝ උපකරණ වලට හෝ ලබා දිය හැකියි. එතකොට පරිගණක වලට ලබා දෙන්න පුළුවන් පළවෙනි ලිපිනේ මොකක්ද කියලා අහුවොත් මේකේ ප්‍රැක්ටිකලි උත්තරේ වෙන්නේ 192 110යි 1 බිඳුව බෑ බිඳුව මොනවද ඇඩ්‍රස් එකද නෙට්වර්ක් ඇඩ්‍රස් එක. එහෙනම් පරිගණක වලට ලබා දිය හැකි දෙවෙනි ලිපිනය අපි ඒකට කියමු second host. ඒ කියන්නේ දෙවෙනි පරිගණකයට. දෙවෙනි පරිගණකයට දෙන්න පුළුවන් තුන්වෙනි ලිපිනය. මොකද පළවෙනි ලිපිනේ දෙන්නේ නැහැ. දෙවෙනි පරිගණකයට දෙන්නේ ජාලයේ තුන්වෙනි ලිපිනය. තේරුම් ගන්න. හරි? මේක second host. මේකට අපි කියනවා third තුන්වෙනි පරිගණකය කියන අදහස. host කියන්නේ ඒකයි ඈ host. හරි. ඔය විදිහට අපිට පරිගණක දීගෙන යන්න පුළුවන්. එතකොට මේ කීවෙනි ලිපිනේද පුතේ? හතරවෙනි ලිපිනය. හැබැයි කීවෙනි පරිගණකයේද? තුන්වෙනි පරිගණකය. මේ කීවෙනි ලිපිනේද? තුන්වෙනි ලිපිනය. හැබැයි කීවෙනි පරිගණකයේද? දෙවෙනි පරිගණකය. මේ කීවෙනි ලිපිනේද? 256 වෙනි ලිපිනය. ඒක පරිගණකයට දෙනවද? නැහැ. එහෙනම් පරිගණකයට දෙන්න සුදුසු අන්තිම ලිපිනය මොකක්ද? මෙන්න මේක. මේකට අපි කියනවා පුතේ last host. අවසාන පරිගණකයක් සඳහා ලබා දිය හැකි ලිපිනය තමයි මේක. ඕනනම් දෙන්න පුළුවන් නැත්නම් නොදින්න පුළුවන් අපිට. මේ අතරමැද ඕන එකක් පරිගණකයට දෙන්න පුළුවන් රැන්ඩම්ලි උනත්. නමුත් මේක පළවෙනි ලිපිනේ පළවෙනි පරිගණකයට දෙනවා, මේක අපි දෙවෙනි එකට දෙනවා, මේක තුන්වෙනි එකට දෙනවා. අපේ ජාලයේ පරිගණක තුනයි නේද? එතනින් එහා ලිපිට දෙන්නේ නැහැ. තව පරිගණක එක දුන්නොත් අපි හතරෙන් ඉඳලා ලබා දෙනවා. ඒ විදිහට තමයි මේක දෙන්නේ. හරි? එතකොට මේක පරිගණක වලට දෙන්න බෑ. මේක අපි පරිගණක වලට දෙන අන්තිම ලිපිනය වෙනවා. එහෙනම් ඊට කලින් ලිපිනය තමයි මේ. එතකොට මේ තියෙන්නේ කීවෙනි ලිපිනයද? මේ තියෙන්නේ 256 වෙනි ලිපිනය. මේක 255 වුණාට මේක 256 වෙනි ලිපිනය. මේක 255 වෙනි ලිපිනය. හොඳට මතක තියාගන්න. right. ඔය විදිහට තමයි ලිපින ලැබෙන්නේ. එතකොට ඕනම ජාලයක පළවෙනිම ලිපිනය අපි පරිගණක වලට දෙන්නේ නැහැ. යව වෙන් කරනවා. ඒකේ ජාල ලිපිනය ලෙස ඕනම ජාලයක අවසාන ලිපිනය පරිගණක වලට දෙන්නේ නැහැ. ඒක අපි වෙන් කරනවා විකාශන ලිපිනය ලෙස. ඒ අතරමැද ලිපින සියල්ල අපිට පරිගණක වලට දීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපිට පරිගණක වලට ලබා දිය හැකි පරිගණක වලට ඍජුවම ලබා දිය හැකි කියලා විභාගෙදී අහන්නේ. පරිගණක වලට ඍජුවම ලබා දිය හැකි ලිපින ප්‍රමාණය කීයද? ඔක්කොම ලිපින ප්‍රමාණ කීයද පුතේ? 256යි. ඔක්කොම ලිපින ප්‍රමාණය 256යි. මේ ඔක්කොම ලිපින කීයද? ඔක්කොම ලිපින තියෙනවා 256ක්. බිඳු ඉඳන් 255 256. නමුත් මුල් ලිපිනේවත් අග ලිපිනේවත් පරිගණක වලට දෙන්නේ නැත්නම් පරිගණක වලට දිය හැකි ලිපින ප්‍රමාණය වෙනවා 256 අඩු කිරීම 2ක්. මේ දෙක කියන්නේ network address එකයි broadcast address එකයි අයින් කරාම එන ලිපින ටික තමයි පරිගණක වලට දෙන්න පුළුවන්. එහෙනම් උත්තරය 254ක් කියලා එනවා. එහෙනම් හොඳට පැහැදිලි කරගන්න. ක්ලාස් C ලිපිනයකින් නිර්මාණය කරගත හැකි ලිපින පරාසය වන්නේ 256යි. නමුත් network address එකට සහ broadcast address එකට ලිපින දෙකක් අයින් කරාම ක්ලාස් C ලිපිනයකින් ජාලයකට පවත්වාගත හැකි උපරිම පරිගණක හෝ උපකරණ ප්‍රමාණය වන්නේ 254යි. දෙකක් අඩු කරේ network address එකටයි broadcast address එකටයි. පැහැදිලි? හරි. දැන් මේක network address එක, මේක broadcast එක. එහෙනම් class C ලිපිනයකින් සාදාගත හැකි උපරිම ලිපින ප්‍රමාණය නැවතත් කියනවා 256යි. class C ලිපිනයක් පාවිච්චි කරලා පවත්වාගත හැකි උපරිම පරිගණක ප්‍රමාණය කීයද කියලා අහුවොත් 256න් දෙකක් අඩු කරන්න කීයද? 254යි. ඕක බිට් වලින් එන හැටිත් මම කියලා දෙන්න. නමුත් C ලිපිනයක් හැදෙන්නේ බිඳුව ඉඳන් 255 දක්වා. බිඳුව ඉඳන් 255ට ලිපින 256යි. ඒකෙන් පළවෙනි ලිපිනය අන්තිම ලිපිනය අයින් කරාම 254යි කියලා අපිට සරලව කල්පනා කරන්න පුළුවන්. මේක බිට් වලින් හැදෙන හැටි සහ බිට් වලින් කොහොමද network address එක පවතින්නේ, broadcast address එක කොහොමද බිට් වලින් පවතින්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. right. පැහැදිලි? right. මේ තමයි සරල කාරණාවක්. ඔයාලට කෙටි ප්‍රශ්න වලට යද්දී ඔයාලට ඉගෙන ගන්න තියෙන සරල කාරණාවක්. right. මේක චුට්ටක් ලියාගන්න. ලියාගෙන මෙන්න මේ මම පොඩි සටහනක් දෙනවා. ඒ සටහනක් ලියාගන්න. ඊට පස්සේ network address එක ඇයි තියෙන්නේ, ඒකේ කාර්යය මොකද්ද? broadcast address එක ඇයි තියෙන්නේ, ඒකේ කාර්යය මොකක්ද කියලා ලියලා අපි ගැටලුවක් අරගෙන සාකච්ඡා කරමු. තව පොඩි ප්‍රශ්න ටිකක්. right. මේක ලියාගන්න. වැඩි කාලයක් දෙන්නේ නැහැ, නිකන් පොඩි කාලයක් දෙන්නේ. බලන්න. ලියාගන්න එක වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න පුළුවන්. right. පොඩි සටහනක් දාගන්න මෙහෙම.
මේක ලියාගෙන මේක ඇසුරින් අපි පොඩි සටහනක් දාගමු. හරි. මම ප්‍රශ්නකින් මේක විග්‍රහ කරන්නම් ඊට පස්සේ එතකොට ඔයාලට මේක හරියටම තේරෙනවා. මෙන්න මේක ආවා තේරුම් ගන්න ඕනේ. ලියන්න. ඕනෑම ජාලයක පළමු ලිපිනය. ඒක උපජාලයක් වෙන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක්. ඕනෑම ජාලයක පළමු ලිපිනය ජාල ලිපිනය ලෙස හඳුන්වයි. ඕනෑම ජාලයක පළමු ලිපිනය ජාල ලිපිනය ලෙස හඳුන්වයි. නෙට්වර්ක් ඇඩ්‍රස් එක ලෙස හඳුන්වයි. එය පරිගණක සඳහා ලබා දිය නොහැක. එය පරිගණක සඳහා ලබා දිය නොහැක. ලබා නොදේ කියලා ලියාගත්තත් කමක් නැහැ. ඒකේ කාර්යය මම ඊළඟට කියන්නම්. එය පරිගණක සඳහා ලබා දිය නොහැක. එය පරිගණක සඳහා ලබා දිය නොහැක. හිතට අවංකව කරන්න. බොරුවට මාව රවට්ටන්නවත් තව රවට්ට ගන්නවත් එපා. දැන් ඔයාලා බොරුවට මේක පස්සේ ලියා ගන්නම්. එහෙම නැහැ. වීඩියෝ එක අනිවාර්යෙන් යන වෙලාව ලියන්න ඔයාලට හරියනවා. හරි ෂුවර්. ඕනෑම ජාලයක පළමු ලිපිනය ජාල ලිපිනය ලෙස හඳුන්වන අතර එය පරිගණක සඳහා ලබා දිය නොහැක. ඊළඟට ඔයාලම නෝට් එක හදාගන්න. ඕනෑම ජාලයක අවසාන ලිපිනය. ඕනෑම ජාලයක අවසාන ලිපිනය. ඕනෑම ජාලයක අවසාන ලිපිනය විකාශන ලිපිනය ලෙස සලකන අතර ඕනෑම ජාලයක අවසාන ලිපිනය විකාශන ලිපිනය ලෙස නම් කරන අතර ඕනෑම ජාලයක අවසාන ලිපිනය විකාශන ලිපිනය ලෙස නම් කරන අතර හරි. එයද පරිගණක සඳහා ලබා දිය නොහැක. 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 හරි. යට වෙනම ඡේදක කියන්න. හරි. මෙතන මම ඉස්සරහා දාලා තිබ්බේ පුතේ බිඳුවනේ. මම මේ පිටට නිකන් ලිව්වට. හරි. 192.168.10.0 ලියන්න මාත් එක. කියන විදිහට වැඩ කරොත් ගොඩේ. 192.168.10.0 යනු C පන්තියේ ලිපිනයකි. මොකද මුල් කොටස 192යි. යනු C පන්තියේ ලිපිනයකි. එහි මුල් බිට් 8. එහි මුල් බිට් 24. 8 නෙමෙයි 24. එහි මුල් බිට් 24. මොකද්ද මුල් බිට් 24 පුතේ? එහි මුල් බිට් 24. මොකක්ද ඒකට අපි කියන්නේ? නෙට්වර්ක් ID එක. එහෙම නැත්නම් ජාල අංකය. එහි මුල් බිට් 24 ජාල අංකය වන බැවින් මුල් බිට් 24 ජාල අංකය වන බැවින් ලිපින සාදා ගැනීමේදී මෙන්න මේ 24 කිව්වහම මේ කොටස් තුනම ලිපින සාදා ගැනීමේදී එම කොටස වෙනස් කළ නොහැක. එම කොටස වෙනස් කළ නොහැක. ඒක ඔයාලා දන්නවා එකම ජාලයක නෙට්වර්ක් ID එක වෙනස් කරන්න බෑ. හරි? වෙනස් කළ නොහැක. එම ජාලයේ ලිපින සාදා ගැනීමේදී වෙනස් කළ හැක්කේ. එම ජාලයේ ලිපින සාදා ගැනීමේදී වෙනස් කළ හැක්කේ. එම ජාලයේ ලිපින සාදා ගැනීමේදී වෙනස් කළ හැක්කේ. මොකක්ද? host bit. එහෙම නැත්නම් මොකක්ද ඒවට කියන්නේ? සත්කාරක අංකය පමණි. වෙනස් කළ හැක්කේ සත්කාරක අංකය පමණි. ඒ කියන්නේ මේ අවසාන කොටස විතරයි අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ C පන්තියේ host bit තියෙන bit 8යි. මෙය C පන්තියේ ලිපිනයක් බැවින් අවසාන ඔක්ටට් එක එහෙම නැත්නම් අවසාන කොටස පමණක් වරහන් ඇතුළේ ලියා ගන්න අවසාන කොටසට අයිති වෙන බිට් ගාන කීයද 8යි 8 බිට් අවසාන කොටස පමණක් වෙනස් කරමින් ලිපින නිර්මාණය කරගත හැක. අවසාන කොටස පමණක් වෙනස් කරගනිමින් ලිපින නිර්මාණය කරගත හැක. එම නිසා දැන් හොඳට හිතන්න පුතේ. හිතනවා. මේ ටික වෙනස් කරන්න බෑ. මේ ටික විතරයි වෙනස් කරන්න පුළුවන්. මෙතන තියෙන බිට් 8යි. ඒ කියන්නේ අවසාන කොටස වෙනස් කරන්න පුළුවන් බිංදු ඉඳන් 255 දක්වා. ඒ කියන්නේ මේ ජාලයේ තියෙන ලිපින 256යි. එම නිසා C පන්තියේ ලිපිනයක් මගින්
නිර්මාණය කරගත හැකි ලිපින පරාසය වන්නේ එම නිසා C පන්තියේ ලිපින මගින් නිර්මාණය කරගත හැකි ලිපින පරාසය වන්නේ මෙන්න මේක ලියා ගන්න. මොකද්ද ලිපින පරාසය? මේ බලන්න. පේනව නේද? 198.168.10. බිඳුව තමයි පළවෙනි ලිපිනය. මේක ඉතින් වෙනස් කර කර හදා ගන්න පුළුවන් අන්තිම ලිපිනය කීයද? 192.168 වෙනස් කරන්නත් බෑ. ඊළඟ එක වෙනස් කරන්නත් බෑ. මෙයාව 1 2 3 4 5 කිය වෙනස් කරන්න පුළුවන් අන්තිම අගය 255යි. එබැවින් මෙම C පන්තියේ ලිපිනය භාවිතයෙන් නිර්මාණය කරගත හැකි ලිපින පරාසය වන්නේ 192.168.10. ඉරක් මේක පරාසයක් කියන නිසා ඉතාලියක් ගහන්න එපා පොඩි ඉරක් ගහන්නේ 192.168.10.255. හරි එහෙනම් මේ ජාලය නිර්මාණය කරගන්න පුළුවන් මේ C පන්තියේ ලිපිනයක් නා අපි 192කින් පටන් ගන්න ලිපිනයක් අරගෙන අපි ජාලයක් හදනවා නම් ඒකේ මේ කොටස වෙනස් කරන්න බෑ කියලා ඔයාලා දන්නවා ඕනම ලිපිනයක මේක මේ අන්තිම කොටස තමයි වෙනස් කරන්නේ ඒක බිඳුව ඉඳන් 255ට වෙනස් කරන්න පුළුවන් එහෙනම් මේකේ ලිපින පරාසය ඇහුවොත් 192.168.10. බිඳුවේ සිට 192.168.10.255 වේ. එයින් පෙනියන්නේ සරලයි නමුත් ලියාගන්න. ඒක හොඳට තේරෙයි. එයින් පෙනියන්නේ අපිට මේක ලිපින කීයක් හදාගන්න පුළුවන්? ලිපින පරිගණක ලිපින බිඳුව ඉඳන් 255ට ලිපින 256. එයින් පෙනියන්නේ C පන්තියේ ලිපිනයක් භාවිතයෙන් ලිපින 256ක් නිර්මාණය කරගත හැකි බවයි. එයින් පෙනියන්නේ C පන්තියේ ලිපිනයක් භාවිතයෙන් ලිපින 256ක් නිර්මාණය කරගත හැකි බවයි. C පන්තියේ ලිපිනයක් භාවිතයෙන් ලිපින 256ක් නිර්මාණය කරගත හැකි බවයි. ඊළඟ ඡේදය. දැන් මම ඔයාලට ඉස්සරහදී කිව්වා මුලින්ම කිව්වා මුල් ලිපිනය ජාල ලිපිනය වෙනවා අවසාන ලිපිනය විකාශන ලිපිනය වෙනවා. ඒ දෙක පරිගණක වලට දෙන්නේ නැහැ. එහෙනම් C පන්තියේ ලිපිනයෙන් ලිපින 256ක් නිර්මාණය කරගත හැකි වුණාට මුල් ලිපිනයත් අවසාන ලිපිනයත් එතනින් අයින් කරන්න වෙනවා පරිගණක වලට දෙන්න බෑ කියලා. එහෙනම් පරිගණක වලට දෙන්න පුළුවන් ලිපින ප්‍රමාණය වෙන්නේ හැකි ප්‍රමාණය වන්නේ 254යි. තියන්න යටි. එබැවින් පරිගණක සඳහා ඍජුවම ලබා දිය හැකි ලිපින ප්‍රමාණය වන්නේ 254කි. 254කි. තේරුම් නැත්නම් 256 අඩු කිරීම 2යි කියලා වරහන් ඇතුලේ ලියා ගන්න. 254කි. ඕනනම් තව ටිකක් වරහන් ඇතුලේ ඕනනම් ලියා ගන්න අමතර කාරණාවක් ලෙස මේ දෙකක් අයින් වෙන්නේ ඇයි? ජාල ලිපිනය සහ විකාශන ලිපිනය පරිගණක සඳහා ලබා දිය නොහැකි බැවින් වරහන් ඇතුලේ ලියා ගන්න. මෙසේ දෙකක් අඩු කරනු ලබන්නේ තේරෙන්න කරන්න බෑ. මෙසේ දෙකක් අඩු කරනු ලබන්නේ ජාල ලිපිනය සහ විකාශන ලිපිනය පරිගණක සඳහා ලබා දිය නොහැකි බැවිනි. මෙසේ දෙකක් අඩු කරනු ලබන්නේ ජාල ලිපිනය සහ විකාශන ලිපිනය පරිගණක සඳහා ලබා දිය නොහැකි බැවිනි. තේරුණාද? හරි. දැන් අපි බලමු ඇයි මේ network address එක තියෙන්නේ? ඇයි මේ broadcast address එක තියෙන්නේ කියලා අපි තේරුම් ගමු. තේරුම් අරන් මම ඔයාලට පොඩි ගානක් දෙන්නම්. ඒකින් මේ වැඩේ හොඳට තේරුම් ගන්න විදියට වැඩේ නිම කරන්න පුළුවන්. හරි? මේ බලන්න. දැන් වැදගත්ම කාරණාව. එතන පුතේ මේක ක්ලාස් A ට ගියාම මේක චුට්ටක් වෙනස් වෙනවා. ක්ලාස් B ට ගියාම මේක චුට්ටක් වෙනස් වෙනවා. ක්ලාස් C ට ගියාම මේක චුට්ටක් වෙනස් වෙනවා. මොකද ක්ලාස් C නේ අපි මේ කතා කරේ. ක්ලාස් C ගේ network ID එකට bit 24යි, host ID එකට bit 8යි. එතකොට bit 8 තමයි වෙනස් කරන්නේ. ක්ලාස් B ගේ ඒක bit 16ක් වෙනවනේ. ක්ලාස් A ගේ bit එක 24ක් වෙනවනේ. එතකොට හිතන්න තියෙන විදිය වෙනස්. එතකොට අපි ක්ලාස් C ගේ ඉස්සරහම තේරුම් ගමු. ඊට පස්සේ අපිට තප්පරෙන් දෙකකින් විනාඩියෙන් දෙකකින් අපිට ඔය වැඩේ කරගන්න පුළුවන්. right. එහෙනම් පුතේ දැන් අපි කතා කරන්න යන්නේ ලියන්න මාතෘකාව network address එකේ කාර්යය. එහෙම නැත්නම් ජාල ලිපිනේ කාර්යය. ජාල ලිපිනේ කාර්යය. පුතේ ජාල ලිපිනේ කාර්යය සහ එය ලබා ගන්න ආකාරය. ලබා ගන්න ආකාරයක් මම දෙන්නම් වෙන ක්‍රමයකට. ජාල ලිපිනේ කාර්යය සහ එය ලබා ගන්න ආකාරය. ජාල ලිපිනේ කාර්යය. ජාල ලිපිනයේ කාර්යය සහ එය ලබා ගන්නා ආකාරය. හරි.
හොඳට කල්පනා කරන්න පුතේ. මෙන්න මෙච්චරයි සරලවම කිව්වොත්. අපි ජාලයක් ගමු. මෙන්න ජාලයක්. මේ ජාලය ගත්තොත් මේ ජාලයේ තියෙන ඕනෑම පරිගණකයක වෙනස් කරන්න බැරි කොටස තමයි network ID එක. උදාහරණයක් ලෙස මේක 192යි 168යි 10යි 1 කියලා දෙන්නම්. බිංදුව දෙන්න බෑ කියලා ගන්නවා දැන්. හරි. මේකේ 192යි 168යි 10යි 2 දෙන්න. මේකට 192යි 168යි 10යි 3 දෙන්න. නමුත් කාට හරි වුණා නම් ඕන 200 වුණත් දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකට 200 දෙන්න බෑ. 192යි 168යි 10යි මම මේක 3 දෙන්නම්. ඔය විදිහට දෙනවා. එතකොට මේකේ network ID එක මේක network ID එක මේක network ID එක මේක network ID එක ඔය විදිහට තියෙනවා. එතකොට එකම ජාලයක වෙනස් වෙන්නේ නැත්නම් network ID වෙනස් වෙලා තියෙන host ID මේක 1 මේක 2 මේක 200 මේක 3 ප්‍රශ්නයක් නෑ. හරි? මේකේ ජාල ලිපිණිය කොහොම සාමාන්‍ය network එකක පුතේ ජාල ලිපිණිය තියෙනවනේ. මේ ජාල ලිපිණිය මේකේ ජාල ලිපිණිය මොකක්ද කියලා ඔය මොකක්ද ලිපිණිය? මේකේ ජාල ලිපිණිය වෙන්නේ මේකේ පළවෙනි ලිපිණිය. පළවෙනි ලිපිණිය කියන්නේ මේක C නේ. C නම් මේක වෙනස් කරන්න බෑනේ. එහෙනම් 192.168.10. මුල්ම ලිපිණිය තමයි ජාල ලිපිණිය. එතකොට මේක තමයි මොකද්ද? network address එක. මේක තමයි පුතේ මොකද්ද? network address. කවුරු හරි අහුවොත් මේකේ විකාශන ලිපිණිය මොකද්ද කියලා? එහෙම නැත්නම් broadcast address එක කියලා මේ ලිපිණිය දීලා මොකද්ද? broadcast address එක. මොකද්ද පුතේ broadcast address එක? broadcast address එක කියන්නේ මේකේ අවසාන ලිපිණිය. අවසාන ලිපිණියේදී උනත් මේක 192 වෙනස් වෙන්න බෑ, 168 වෙනස් වෙන්න බෑ, 10 වෙනස් වෙන්න බෑ. මේකේ අන්තිම අගය තමයි 255. එහෙනම් මේක තමයි broadcast address එක. දැන් අපි කතා කරන්නේ ජාල ලිපිණිය කාර්යය සහ ඒක ලබා ගන්න කොහොමද කියලා. ලබා ගන්න නම් ඔයාලට තියෙන්නේ මේ ටික නියතව දීලා මේකට බිංදුව දාන්න. නමුත් ඒක බිට් වලින් ලියන විදිහත් මම කියලා දෙන්නම්. මෙච්චරයි පුතේ. ජාල ලිපිණේ කාර්ය වෙන්නේ සරලවම ගත්තොත් අර network ID එකේ කාර්ය වගේම වැඩක්. ජාලය හඳුනා ගැනීම. හරි? මුලින්ම පුතේ මේ network address එක අපිට හොයාගන්නේ නැතුව ඉස්සරහදී අපි කතා කරන ඔය subnet mask කියලා එකක්. උපජාල ආවරණය කියලා එකක්. එතනදී මේක මම වැඩිදුර සාකච්ඡා කරන්නම්. එතන මේ ජාල ලිපිණය මගින් තමයි ජාල ලිපිණය පරිගණකයේ ජාල ලිපිණය දැනගත්තාම තමයි පණිවිඩයක් ඇති මේ ජාල ලිපිණය මගින් තමයි අදාළ ජාලය අනන්‍යව වෙන් කරලා අඳුනගන්නේ. මොකද මේ ජාලයේ ජාල ලිපිණය මේකනේ. පළවෙනි ලිපිණයනේ ජාල ලිපිණය. මේක මගින් තමයි පුතේ ජාලයට පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ජාල ලිපිණය 192.168.10.0 මගින් තමයි මෙයා ජාලය අඳුනගන්නේ. අර network ID එකෙන් වෙච්ච කාර්යම තමයි ජාලය අඳුන ගන්නවා. ජාලය අඳුනගත්තට පස්සේ තමයි යා ඇතුළට ඇවිල්ලා අවශ්‍ය කරන පරිගණකයේ host ID එකෙන් අඳුනගෙන ඒ පරිගණකයේ ගෙන යන්නේ. එතකොට ජාල ලිපිණේ කාර්ය මොකක්ද කියලා ඔයාගේ විභාගයෙන් ඇහුවොත් ඇත්තටම ජාල ලිපිණේ කාර්යය මොකක්ද? අදාළ ජාලය අනන්‍යව වෙන් කර හඳුනා ගැනීමයි. ලියන්න පුතේ. ජාල ලිපිණේ කාර්යය. අදාළ ජාලය අනන්‍යව වෙන් කර හඳුනා ගැනීම. අදාළ ජාල ලිපිණය අනන්‍යව වෙන් කර හඳුනා ගැනීම. අදාළ ජාල ලිපිණය අනන්‍යව වෙන් කර හඳුනා ගැනීම. අදාළ ජාල ලිපිණය අනන්‍යව වෙන් කර හඳුනා ගැනීම සඳහා ජාල ලිපිණය භාවිතා කරයි. අදාළ ජාල ලිපිණය අනන්‍යව වෙන් කර හඳුනා ගැනීම සඳහා ජාල ලිපිණය භාවිතා කරයි. එතකොට පුතේ මම නිකන් ඔයාලට විභාගෙදී මේ වගේ ප්‍රශ්න ඕන තරම් අහලා දෙන එක අපි පේපර් ඩිස්කෂන්ස් වලදී කතා කරමු. උදාහරණයක් ලෙස 192.168.10. මම 10 කියලා ලියන්නම්කෝ. තව එකක් ලියනවා 192.168.10.255 කියලා ලියන්නම්කෝ. sorry 250 කියලා ලියන්නම්කෝ. තව එකක් ලියන්නම් 192.168.3.20 කියලා ලියන්නම්කෝ. තව එකක් ලියන්නම් 192.168.4.5 කියලා ලියන්න. දැන් මේ ලිපින ටික බැලුවහම ඔයාලට මේ වගේ ලිපිනයක් දීලා ඔයාගෙන් අහුවොත් සරල ප්‍රශ්නයක් මෙම ලිපින අතරින් එකම ජාලයේ පැවතිය හැකි ලිපින මොනවාද කියලා ඔයාලට චෙක් කරන්න තියෙන්නේ. මේක C නේ. මේකත් 192 මේක 192කින් පටන් ගන්න 192කින් පටන් ගන්න 192කින් පටන් ගන්න. ඒ කියන්නේ මේ ලිපින හතරම C පන්තියේ. ලිපින හතරම C පන්තියේ නම් මෙන්න මේ කොටස තමයි network ID එක, මේ කොටස තමයි මේකේ network ID එක, මේ කොටස තමයි මේකේ network ID එක, මේ කොටස තමයි මේකේ network ID එක. එතන එකම ජාලයක නම් මොකද්ද වෙන්න ඕනේ? මේ ලිපින අතරින් එකම ජාලයක ලිපින විය හැක්කේ. එකම ජාලයක නම් පුතේ මොකද වෙන්න ඕනේ?
network ID කොටස සමාන වෙන්න ඕනේ. එතකොට මේක 192 168යි 10යි මේකත් 192 168යි 10යි මේක 10යි මේක 250යි. මේක network address එක වෙන්න බෑනේ බිඳුව නෙවෙයිනේ. මේක broadcast address එක වෙන්න බෑ 256 නෙවෙයිනේ. එහෙනම් මෙන්න මේ ලිපින දෙක එකම ජාලයක විය හැක. ඇයි අපි එහෙම කියන්නේ? එකම ජාලයක වෙන්න පුළුවන් කියන්නේ මේ දෙකේ මොන ලිපිනද? network ID කොටස් සමානයි. network ID කොටස් සමානයි. එතන මේක බලන්න 192 168 3 මේක 192 168 4. එතන මේ දෙක ගැන විතරක් හිතන්න. මේ දෙක එකම ජාලයකද නැද්ද කියලා අහුවොත් ඔයා මොකද කියන්නේ? නෑ. මේ දෙක එකම ජාලයක නෙමෙයි. මේ දෙක එකම ජාලයක. මේ ජාලය නෙමෙයි මේක. මේ ජාලය නෙමෙයි මේක. එහෙනම් මේ දෙන්න විතරයි එකම ජාලයක වෙන්නේ. මෙයා වෙනත් ජාලයක, මෙයා වෙනත් ජාලයක. හේතුව මෙයාගේ 192 168යි 4 කියන්නේ එයා එක ජාලයක්. 192 168යි 3 කියන්නේ එයා වෙන එකක්. ID එක වෙනස්නේ. මේක 192 168යි 10යි මේක 192 168යි 10යි. එහෙනම් same. එහෙනම් මේ දෙන්න ගත්තොත් එකම ජාලයේ මේ දෙන්න වෙනම ජාල දෙකක. ඒ කියන්නේ මෙන්න මේකයි කියන්නේ ජාල තුනක ලිපින. හරි? ඔය කෙසේ වෙතත් ඔය ජාලය වෙත පිවිසීමට ඒ ජාලය අනන්‍යව හඳුනා ගන්න තමයි පුතේ network address එක පාවිච්චි කරන්නේ. එහෙනම් තව ජාලයක් තියෙනවා නම් ඒ ජාලය වෙන ජාලයක් නම් ඒ ජාලයේ network address එක වෙනස්. මේකේ network address එක වෙනස්. එතකොට මේ network address එකෙන් තමයි ජාලය වෙත පිවිසෙන්නේ. එහෙනම් network address එක තියෙන්නේ ඇයි? ජාලය වෙන් කර හඳුනා ගන්න. right. එහෙනම් පුතේ දැන් සරලම කාරණාව network address එක ලබා ගන්නා ආකාරය. දැන් විභාගෙදී අපි ඔය හිතලා ගන්න නැතුව රචනා ප්‍රශ්නයකට වගේ ආවොත් අපි ඒක ගන්න විදිහ ලියන්න කිව්වොත් එහෙම අපි මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඇත්තටම ඔක ජාල ලිපිනේ හොයන හැටි තියෙනවා සබ්ජෙක්ට් මාස්ක් එකත් එක්ක. ඒක අපි වෙනම කතා කරමුකෝ. දැන් ඔයාලට කියනවා 192යි 168යි 10යි 10 කියලා ලිපිනයක් දෙනවා. දැන් ඔයාලට කියනවා මේකේ පුතේ 192 168යි 10යි 10 කියලා ලිපිනයක් දෙනවා. ඔයාලට මෙහෙම කියනවා මෙහි සඳහන් වන 192 168 10.10 යන ලිපිනය යම්කිසි ජාලයකට ලබා දී ඇති පරිගණකයක ලිපිනයක් වේ. යම්කිසි ජාලයකට ලබා දී ඇති පරිගණකයක ලිපිනයක් වේ කියලා ඔන්න කියනවා. හරි යම්කිසි ජාලයකට ලබා දී ඇති පරිගණකයක ලිපිනයක් වේ. කිව්ව ගමන්ම මේක C එහෙනම් මේක වෙනස් වෙන්න බෑ. මේ ටික විතර වෙනස් වෙන්න පුළුවන්. හරිම සරලයි. හරි? එහෙනම් ඔයාගෙන් අහනවා මේකේ ජාල ලිපිනය මොකක්ද කියලා. පුතේ මේකේ ජාල ලිපිනේ මොකක්ද කියලා මොකක්ද උත්තරේ? මේකේ ජාල ලිපිනේ මේකවත් කිසිම ලිපිනයක වෙනස් වෙන්න බෑ. ජාල ලිපිනේ මේ කොටස ඔක්කොම බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මේකේ ජාල ලිපිනේ මොකක්ද? මේකේ network මේක මොකක් හරි පරිගණකයක් තියෙනවා. ඒ පරිගණකෙට දීලා තියෙන ලිපිනේ දෙන්නේ. විභාගෙදී අහනවා. මෙය යම් කිසි පරිගණකයකට ලබා දී ඇති ලිපිනයක් වේ. මෙහි ජාල ලිපිනේ කුමක්ද? සබ්නෙට් කරලා දිනවා කියලා මුකුත් කියලා නැහැ නේ. එහෙනම් මෙහි ජාල ලිපිනේ කුමක්ද? එක ජාලයක් ලෙස සලකන්න. එහෙනම් මේක වෙනස් කරන්න බෑ. මේක විතරයි වෙනස් කරන්න පුළුවන්. ජාල ලිපිනේ කුමක්ද? එහෙනම් network address එක කීයද පුතේ 192වත් 168වත් 10වත් වෙනස් වෙන්න බෑ මේක බිඳුවෙ ඉන්න ඕකනේ තියෙන එක හරි ඕකත් හොයන විදිහක් තියෙනවා නමුත් පුතේ මෙතනදි මෙච්චරයි කරන්නේ right දැන් බලන්න පුතේ මෙහෙම දැන් මේකේ ජාල ලිපිනේ ඇහුවාම ඔයාලා දන්නවා මේක බිඳුව දැම්මම නම් ජාල ලිපිනේ එනවා මේක 255 දැම්මම නම් විකාශන ලිපිනේ එනවා ඇත්තටම තියෙන එකක් විදිහට මෙච්චරයි වෙන්නේ මේකේ පුතේ මේක අපි චුට්ටක් බිට්ටල් ලියමු මම මේ ඔයාලට සරල තීර ටික කියලා දෙනවා මේක තේරුණාම ඔයාලට ඕන ගැටලුවක් කරකවලා අඹරලා හදාගන්න පුළුවන් හරි හිතලා ගන්න මේක ජාල ලිපිනේ මොකක්ද ඇහුවොත් මේක බිඳුවයි කෙටි ප්‍රශ්නයකදී විකාශන ලිපිනේ ඇහුවොත් මේක 255 එච්චරයි නමුත් මේක තියරි විදිහට එද්දී ඔයා මේක හිතන්න බිට්ටලි මේක බිට්ටලි ලියන්න දැන් බිට්ටලි ලියනදී මම මෙතන කියලා දෙන්න යන්නේ නැහැ 192 දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා ඉතිරියගේ යටි දන් උඩට දාලා 192 ලියන්න 168 එහෙම ලියන්න පුළුවන් නේ මේක බිට්ටලි ලියන්න එකපාර හිතලා ලියමු ඔයාලා දන්නවා 1 2 4 8 16 32 64 128 කියන පැටර්න් එක පාවිච්චි කරලා මේ ඕනම එකක් බිට්ටලි ලියන්න පුළුවන් හිතලා එකපාර දැන් බලන්න 192 නෝනේ එහෙනම් 128යි 64යි බිට් 8 ලියන්න ඕනේ 128යි 128යි 64යි 192ක් වෙනවනේ එහෙනම් 128යි 64යි 192යි එහෙනම් 32 එපා 16 එපා 8 එපා 4 එපා 2 එපා 1 එපා ඩොට් 168 නේ ඕනේ 168 ඕන 128 ගන්න ඕනේ. එහෙනම් එතෙන්ට එක දාන්න. 64 ගත්තොත් වැඩි වෙනවනේ. එහෙනම් ඒක බිඳුව. 32 ගන්න. 128යි 32යි කීයද? 160යි. එතකොට 8ක් නේ ඕනේ. එහෙනම් 16 එපා 8 ඕනේ. 4 එපා 2 එපා බිඳුව එපා. 1 එපා. ඔය විදිහට ලියන්න. බිඳුව මේක එපා. මේ බලන්න.
මේක 128යි 64 එපා 32ට දැම්මා එතකොට 160යි මේක එපා එහෙනම් 8 දැම්මා එතකොට 128යි 32යි 8යි කියන්නේ කියනවද 168 එනවා ඉතින් ටිකට බිඳු දාන්න right ඊට පස්සේ අපිට අවශ්‍ය 10 10 හැදෙන්නේ 128 එපා 64 එපා 32 එපා 16 එපා 8 ඕනේ 4 එපා 2 ඕනේ 1 එපා 1.1.1 10 කියන්නේ මෙතනත් 10නේ එහෙනම් බිඳුවයි 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 1යි බිඳුවයි 1යි බිඳුවනේ වෙන්න ඕනේ මේ මං කරේ මොකද්ද මේ දශමය වලින් දීලා තියෙන ලිපිනය මොනවලින්ද ද්විමය වලින් ලිව්වා මේව ලියන්න ඕනේ නැහැ පුතේ කෙටි ප්‍රශ්නයක වාට තියෙන්නේ මේක බිඳුව දාන්න විතරයි ඇත්තටම එතකොට මේ තියෙන්නේ මොනවද මේ තියෙන්නේ මොනවද network ID එකට අයිති bit මේ තියෙන්නේ මොනවද host ID එකට අයිති bit එහෙනම් පුතේ දැන් ජාලයක ජාල ලිපිනය ගනිද්දි වෙන්නේ වෙන දේ මම මේ කියන්නේ තේරුම් ගන්න වෙන්නේ මේ බිට් ටික වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ තියෙන සාමාන්‍ය ලිපිනය මේ තියෙන්නේ කම්පියුටර් ලිපිනය. එතකොට ජාල ලිපිනය මේ තියෙන්නේ මොකේ ලිපිනයද? පරිගණකීය ලිපිනය අපිට දීලා තියෙන පරිගණකීය ලිපිනය. පරිගණකීය ලිපිනය. දැන් මේ ලිපිනය බිට් වලින් දීලා අහන්නත් පුළුවන්. ඒ නිසා කියන්නේ මේ ලිපිනේ ජාල ලිපිනය මොකක්ද කියලා අහුවොත් ජාල ලිපිනයේදී වුණත් මුල් ලිපිනයනේ ඕනම ජාලයක ඒකේ ජාල ලිපිනය වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් 1.1.0.0.0.0 dot 1.1.1.1.1 dot 0.0.0.1.1 වෙනස් වෙන්න බෑ. ඇයි ඒ? මේ තියෙන්නේ ඒ ජාලේ C නිසා මොකද්ද? network ID එක. ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් ජාල ලිපිනයේදී වෙන්නේ මොකද්ද පුතේ? host bit ඔක්කොම ටික බිඳුව වෙන එක නේද? මොකද මේකේ ජාල ලිපිනය කීයද වෙන්නේ? මේක ඇත්තටම ජාල ලිපිනය වෙන්න ඕනේ කීයද? 192 168 10යි බිඳුවනේ. එහෙනම් මේක එක්කම බිඳුව වෙනවා කියන එකේ අර්ථය මොකද්ද? ඒකේ host bit ටික host bit ටික මොනවා වෙනවද? බිඳුව වෙනවා. එහෙනම් මේ ටික බිඳුවයි 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 බිඳුවයි. එහෙනම් මේ ජාල ලිපිනය විශ්ලේෂණය කරලා බැලුවහම මේකේ ජාල ලිපිනය එන්නේ 192යි 168යි 10යි බිඳුවනේ. මේකේ විකාශන ලිපිනය එන්නේ 192යි 168යි 10යි 255නේ. එහෙනම් පුතේ ජාල ලිපිනය මම බිට් වලින් ලිව්වොත් මේ විදිහටනේ එන්නේ. එහෙනම් ජාල ලිපිනය මොකද වෙලා තියෙන්නේ? network ID bit වෙනස් වෙලා නැහැ. host ID එකට ID bit ඔක්කොටම කීය වැඩිලාද? බිඳුව වැඩිලා. පැහැදිලිද? host ID එකට ID bit ඔක්කොටම කීය වැඩිලාද? බිඳුව වැඩිලා. එහෙනම් පුතේ ඇත්තටම වෙන්නේ ජාල ලිපිනයේදී අපිට යම් කිසි ලිපිනයක් දීලා ජාල ලිපිනය හොයන්න ගියොත් ඒකදී වෙන දේ මෙච්චරයි. අදාළ පරිගණකයක ලිපිනයක් ඔයාලට දුන්නොත් ඒකේ ජාල ලිපිනය හොයන්න දුන්නොත් ඇත්තටම ජාල ලිපිනයේදී වෙන්නේ ඒකේ host bit සඳහා බිඳුව යොදන්න. network bit නොවෙනස්ව තබා ගනිමින් host bit සඳහා බිඳුව යෙදීම මගින් මොකද පුතේ network ID එක හෙවත් ජාලයේ පළවෙනි ලිපිනේ ලබා ගත හැකියි. ඕක තමයි තියෙන එක. තේරුණාද? හරි. එහෙනම් අපි මේක 192 168 10.10 කියලා ලිපිනයක් දුන්නාම මේකේ ජාල ලිපිනය මොකක්ද කියලා අහුවාම අපි හිතලා ගන්නවා. මේක වෙනස් කරන්නේ නැහැ. මේක කෙලින්ම බිඳුවයි. මේක වෙනස් කරන්නේ නැහැ. මේක අන්තිම ලිපිනේ බ්‍රෝඩ්කාස්ට් එක කියලා ගන්නවා. ඇත්තට මේකෙදි වෙන කාරණාව සිද්ධාන්ත වශයෙන් ඉගෙන ගත්තොත් වෙන්නේ මොකද්ද? අදාළ ලිපිනේ network bit නොවෙනස්ව පවත්වා ගනිමින් host bit සත්කාරක bit සඳහා බිඳුව යෙදීම මගින් ඒ තියරේ කෝණ ඉස්සරහට ගැටලු හදද්දි බිඳුව යෙදීම මගින් මොකද්ද? ජාල ලිපිනේ ලබා ගත හැකියි. ලියන්න පුතේ යටි. මේව ලියන්න ඕන. මේව ඔයාලට ඕන නම් ලියා ගන්න ඈ. යම්කිසි ලිපිනයක පොදුවේ මේ දෙන්නේ. යම්කිසි ලිපිනයක network ID කොටසට අයත් බිටු යම්කිසි ලිපිනයක network ID කොටසට අයත් බිටු යම්කිසි ලිපිනයක network ID එකට අයත් බිටු ජාල අංකයට අයත් බිටු නොවෙනස්ව තබා ගනිමින් මේ බලන්න මේක තමයි මේ ලිපිනය මේ ලිපිනේ මම ජාල ලිපිනේනේ මේකේ මේ network bit මම වෙනස් කරලා නැහැ host bit ඔක්කොටම බිඳුව දැම්මම මේ එන්නේ ඇත්තටම කීයවද 192 168 10 බිඳුව හෙවත් ජාල ලිපිනේ network bit නොවෙනස්ව පවත්වා ගනිමින් host bit සඳහා සත්කාරක bit සඳහා බිඳුව යෙදීම මගින් සත්කාරක bit සඳහා බිඳුව යෙදීම මගින් සත්කාරක bit සඳහා බිඳුව යෙදීම මගින් ජාල ලිපිනය ලබා ගත හැක
ජාල ලිපිනය ලබාගත හැක. ඒ තමයි අපි සාමාන්‍යයෙන් තියරි එකක් ආවොත් ලියන විදිය. නමුත් හිතලා කෙටි ප්‍රශ්නයකදී ලියන්න දෙන්නේ නැහැ නිදි ගහන්න දෙන්නේ. ඔයාලට තියෙන මේ ටික වෙනස් කරන්න නැතුව මේකට බිඳුව දාන්න කෙලින්ම ලැබෙන්නේ පළල ලිපිනය. පළල ලිපිනේ හොස්පිටු බිඳුවයි හොස්පිට් බිඳුව වන ලිපිනයක්. හොස්පිටු බිඳුව වන ලිපිනය තමයි ජාල ලිපිනය නම් කරන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් යම් කිසි ලිපිනයක හොස්පිටු බිඳුව කරාම ලැබෙන්නේ මොකද්ද? ජාල ලිපිනය. හරි. ඊළඟට ලියන්න අපි අන්තිම ලිපිනය ගැන කතා කරේ නෑ. ලියන්න විකාශන ලිපිනේ ඊළඟ මාතෘකාව උතේ විකාශන ලිපිනේ කාර්ය සහ එය ලබා ගන්නා ආකාරය. 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 right. දැන් ඔයාලා network address එක කියන්නේ පළල ලිපිනේ විකාශන ලිපිනේ කියන්නේ අන්තිම ලිපිනේ. හරි. පුතේ විකාශන ලිපිනේ අපි පරිගණක වලට දෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඒ පරිගණක වලට දෙන්නේ නැත්නම් එයා විශේෂ කාර්යයක් සඳහා පවතින්නේ. මෙච්චරයි සරලවම කිව්වොත් පුතේ. අපි හදන ජාලයේ හරි පරිගණක කීයක් තිබ්බත් අපිට සිද්ධ වෙනවා මේක මොකක් හරි හබ් එකක් හරි ස්විච් එකක් මේක PC1 මේක PC2 මේක PC3 මේක PC4 අපි හදන ජාලයේ අපි හදලා ඉවරුනාට පස්සේ අපිට අවශ්‍ය වුණොත් මේ ජාලයේ තියෙන සියලු පරිගණක වෙත ඒ ජාල ඉංජිනේරුවාට මොකක් හරි පණිවිඩයක් යවන්න. මොකද මේක එක කම්පියුටරයක් මොකක් හරි මේක ජාලය ටෙස්ට් කරනවා මම හදලා ඉවරයි මේකේ වයරින් එක ගහලා ඉවරයි මට අවශ්‍යයි මේකේ හරියට පරිගණක ටික වැඩ කරනවද දත්ත සම්ප්‍රේෂණය හොඳින් වෙනවද බලන්න. එතකොට ජාල ඉංජිනේරුවා තියාගෙන ඉන්නවා අන්තිම ලිපිනේ. උදාහරණයක් ලෙස මේක හදන්න පාවිච්චි කරේ 108 මම හිතන්න මෙහෙම මේ පරිගණකයට දීලා තියෙන ලිපිනය දෙනවා 192යි 168යි 8යි 3 කියලා. දැන් ඔයාලට හරියම පැහැදිලි මේක C පන්තියේ එහෙනම් මේක කිසිම විටක වෙනස් වෙන්න බෑනේ. එහෙනම් මේක ලිපිනේ 192 168 8 තියෙන්න ඕනේ. මේ ලිපිනයත් 192 168 8 තියෙන්න ඕනේ. මේ ලිපිනයත් 192 168 8 තියෙන්න ඕනේ. වෙනස් වෙන්නේ මොකද්ද? උදාහරණයක් ලෙස මේකට ලිපිනයක් යෝජනා කරන්න කිව්වොත් 192 168යි 8යි මේකට 4 දෙන්න පුළුවන්. මේකට 5 දෙන්න පුළුවන්. මේකට 6 දෙන්න පුළුවන්. එතකොට මේකෙත් වෙනස් වෙන්නේ නැත්නම් network ID එක. හරි? මේ විදිහට අපි මේ හැම එකකටම ලිපින පවරලා අපි ජාලය හැදුවට පස්සේ හරි ඔයාලා මේ විදිහට දන්නවා මේකේ network address එක මොකද්ද? 192යි 168 වෙනස් වෙන්න බෑ 8 වෙනස් වෙන්න බෑ ඔක්කොටම බිඳුව දැම්මාම හොස්පිටල් වලට බිඳුව දුන්නාම ලැබෙන්නේ network address එක. මේකේ broadcast address එක මොකද්ද? broadcast address එකේ වුණත් මුල් bit එක වෙනස් වෙන්න බෑ 192යි 168යි 8මයි අන්තිම කොටස 255 වෙන්න ඕනේ. 255 වෙන්න ඕනේ මේ තමයි broadcast address එක. මේක network address එක broadcast address එක මේකවත් පරිගණක වලට දෙන්න බෑ. ඒ අතරමැද ඕනම ලිපිනයක් මේ පරිගණක ඕන එකකට දෙන්න පුළුවන්. පැහැදිලි. එහෙනම් දැන් පුතේ මොකද්ද මේ network address එක? ඇයි මේක පරිගණකකට දෙන්න තු? ඇයි මේ තියාගෙන ඉන්නේ? දැන් මේක තියාගෙන ඉන්නේ නැහැ. network address එක තියාගෙන ඉන්නේ ඇයි කියලා ඔයාලා දන්නවා. ඒක තියාගෙන ඉන්නේ ඒ ජාලයත් එක්ක වෙන ජාල සම්බන්ධ වෙනවා. එතකොට මේ ජාලය අඳුන ගන්න තමයි මේ ජාල ලිපිනේ තියාගෙන ඉන්නේ. මේ ජාලයට අනන්‍ය වෙච්ච අංකයක් තමයි ජාල ලිපිනේ කියන්නේ. එතකොට ඒකේ ජාලයේ ජාල ලිපිනය කියලා අපි නම් කරනවා. එතකොට මේකයි තියෙන්නේ. මේක තියෙන්නේ පුතේ මේ ජාල ඉංජිනේරුවාට අවශ්‍ය වුණොත් මේ පරිගණක ඔක්කොටම පණිවිඩයක් යවන්න එකවර ඒ ජාලය ඇතුලේ තියෙන පරිගණක ඔක්කොටම එකවර එකින් එකට නෙමෙයි මේකට පණිවිඩයක් යවුවොත් මේ පරිගණකයට විතරයි යන්නේ මේකට පණිවිඩයක් යවුවොත් මේ පරිගණකයට විතරයි යන්නේ මේ ලිපිනයට පණිවිඩයක් යවුවොත් මේ පරිගණකයට විතරයි යන්නේ නමුත් මට මේ ඔක්කොටම එකවර පණිවිඩයක් යවන්න ඕන උනොත් අවශ්‍යතාවයක් එන්න පුළුවන් එකින් එක යවන්න ගියොත් මේක කරදරයිනේ එහෙනම් පුතේ මේ ජාල ලිපිනේ තියෙන්නේ ඇයි ජාලයක පවතින සියලු පරිගණක වෙත පණිවිඩයක් එකවර නිකුත් කිරීම සඳහා ජාලයක පවතින සියලු පරිගණක වෙත පණිවිඩ එකවර නිකුත් කිරීම සඳහා මොකක් පවතිනවද විකාශන ලිපිනේ අපි පාවිච්චි කරනවා කියන්නේ මේ ඕන නේද ජාලයක පවතින සියලු පරිගණක වෙත ඔයාලා මුකුත් දන්නේ නැහැ කියලා හිතලා මම මේ උගන්වන්නේ. ඒ නිසා හරියට අල්ලගන්න. දන්නේ ප්‍රශ්නයක් නෑ. දන්නවනේ? ජාලයක පවතින සියලු පරිගණක වෙත එකවර පණිවිඩ නිකුත් කිරීම සඳහා ජාලයක පවතින සියලු පරිගණක වෙත එකවර පණිවිඩ නිකුත් කිරීම සඳහා ජාලයක පවතින සියලු පරිගණක වෙත එකවර පණිවිඩ නිකුත් කිරීම සඳහා ජාල ලිපිනය භාවිතා කරයි. එකවර පණිවිඩ නිකුත් කිරීම සඳහා
ජාල ලිපිනය භාවිතා කරයි. එකවර පණිවිඩ නිකුත් කිරීම සඳහා ජාල ලිපිනය භාවිතා කරයි. පැහැදිලි? එතකොට ඒකෙන් දෝෂ හොයාගන්න මේ වගේ කාරණාවට අපි හැම යවුවාම එක පරිගණකයකට පණිවිඩයක් යන්නේ නැත්නම් එතන දෝෂයක් තියෙනවා කියලා හොයාගන්න මේ වගේ කාරණාවලට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි. right. එතකොට දැන් අපි ජාල ලිපිනේ අරගන්න විදිහත් කියලා දෙන්න බෑ චුට්ටක් මෙතනදී. චුට්ටක්. හරි දන්නවා වෙන්න පුළුවන්. ඒකත් කියලා දෙන්න. උදාහරණයක් ලෙස මේ බලන්න. කියලා දීලා නෝට් එක දෙන්න යටින් ඈ ඔයාලා ලියා ගන්න අවශ්‍ය කාරණා. මේ බලන්න. 192යි 168යි 10යි 9 කියන්නේ පුතේ 9 කියන්නේ යම්කිසි ජාලයක පරිගණකයට ලබා දීලා තියෙන ලිපිනයක් කියලා හිතන්න. මේ තියෙන්නේ අපි මම මෙතන ලියන්නම්. 192යි 168යි 10යි 9 මේ තියෙන්නේ යම්කිසි ජාලයක පරිගණකයකට ලබා දීලා තියෙන ලිපිනයක්. ඔයාලා පැහැදිලිවම දන්නවා මේක ඒ ජාලයේ ජාල ලිපිනය වෙන්නෙත් නැහැ. මේක විකාශන ලිපිනය වෙන්නෙත් නැහැ. එතකොට ඔයාලා දන්නවා මේක වෙනස් කරන්න බෑ. මේකේ ජාල ලිපිනය වෙන්නේ මොකද්ද? 192.168.10. කීයද? මේක ඇත්තට මේ තියෙන්නේ මොකක් හරි PC එක මේකේ ජාලයේ කම්පියුටර් එකකට දීලා තියෙන ලිපිනයක්. හරි? එතකොට මේකේ network address එක මොකක්ද කියලා අහුවොත් ඔයාලා මේ වෙද්දි දන්නවා. මොකක්ද 192යි 168යි 10යි බිඳුව වෙන්න ඕනේ. විකාශන ලිපිනය අහුවත් මේ වෙද්දි කියන්න පුළුවන්. මොකද්ද broadcast address එක? 192යි 168යි 10යි කීයද 255 වෙන්න එපයි. එතකොට මම මේක පොඩ්ඩක් බිට් වලින් ලියන්නම්. මේක බිට් වලින් ලියන්නම්. ලියමු බලන්න. 192 128යි 64යි ගත්තාම 192 හරි. 192යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1යි. ඔය 192 168 ලියමු. 128යි 64 පහ 32 ගත්තාම 160යි. 128යි 64යි 32යි. තව 8යි නඩු. 128යි 64යි 32යි. 16යි 8යි 4යි 2යි 1යි. හරි. 10යි 128යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1යි. හොරෙන් 9 128යි 64යි 32යි 16යි 8යි 8 ගත්තාම 1යි නේද 8යි 4යි 2යි 1යි. ඔන්න ලිව්වා අපි මේ ලිපිනේ. එහෙනම් මේ ලිපිනේ network address එකනේ. network address එක වෙන්නේ 1.1.0.0.0.0.0. මොකද මේක වෙනස් වෙන්න බෑනේ මේ network ID එකනේ. මේක වෙනස් වෙන්නත් බෑනේ. මේක වෙනස් වෙන්නත් බෑනේ. network address එකේ මේ host bit නේ. මේ ටික මොනවද? network bit. network bit. මේ ටික මොනවද? host bit නේ. එහෙනම් network address එකේ host bit ටික බිඳුව වෙන්න බෑ. කොහොමද එන්නේ? එතකොට මේක බිඳුව එන්නේ. ඒතර broadcast එකේ මොකද? දැන් අපි කතා කරන්නේ broadcast address එක. විකාශන ලිපිනය ගැන. විකාශන ලිපිනයේ පුතේ network ID එක වෙනස් වෙන්න බෑනේ. මුල් bit 24 වෙනස් වෙන්න බෑ. C නම්. B නම් මුල් bit 16, A නම් මුල් bit 8, C නම් මුල් bit 24. එහෙනම් මේකේ 1.1.0.0.0.0.0 එක වෙනස් වෙන්නත් බෑ. 0.0.0.1.1 මේක වෙනස් වෙන්නත් බෑ. මේකේ වෙන්නේ ඇත්තටම මේ තියෙන පරිගණකයේ ලිපිනේ මේ තියෙන network address එක. network address එකේ host bit ටික ඔක්කොම බිඳු වුණා. broadcast address එක කියන්නේ අන්තිම ලිපිනේ නම් ඒකෙදි වෙන්නේ මොකද්ද? අන්තිම bit ටික. එහෙම නැත්නම් host bit ටික එක වෙන එක. දැන් මේ තියෙන මොන bitද? host bit. එතකොට තමයි පුතේ මේ 255 හැදෙන්නේ නේ. එහෙනම් network address එකේදී host bit වලට බිඳුව දාන්න, broadcast address එකේදී host bit වලට එක දාන්න. ඒ කියන්නේ අන්තිම ලිපිනේ. එහෙනම් broadcast address එක ලබා ගන්න bit වලින් කල්පනා කරොත් network ID එකට අයත් bit නොවෙනස්ව තබා ගනිමින් host bit වලට අයිති bit සඳහා එක යෙදීම මගින් විකාශන ලිපිනේ ලබා ගත හැකියි. ලියන්න යටින් මේකත් ඕනනම් ලියා ගන්න වීඩියෝ එක පෝස්ට් කරලා දැන් මෙහෙම ලියා ගන්න. network ID එකට අයත් bit වලට network ID එකට අයත් bit වලට network ID එකට අයත් bit network ID එකට අයත් bit නොයනස්ව පවත්වා ගනිමින් network ID එකට අයත් bit නොයනස්ව පවත්වා ගනිමින් host bit සඳහා ඕනම B එකක වෙන්න පුළුවන් A එකක වෙන්න පුළුවන් ඕන එකකට මේක පොදුයි. host bit සඳහා සත්කාරක bit සඳහා එක යෙදීම මගින් සත්කාරක bit සඳහා එක යෙදීම මගින් සත්කාරක bit සඳහා එක යෙදීම මගින් විකාශන ලිපිනය ලබාගත හැක. විකාශන ලිපිනය ලබාගත හැක. විකාශන ලිපිනය ලබාගත හැක.
තේරුම් ගන්න තියෙන කාරණාව මේ ජාලයේ host bit කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. පරිගණකයට අයිති අංකය මේක. network address එකේදී host bit 0 වෙනවා. broadcast address එකේදී host bit 1 වෙනවා. එච්චරයි. තේරුම් ගත්තා. පැහැදිලිද? right. ඔක තමයි තියෙන්නේ. දැන් ඔක හොඳට ඔළුවට දාගන්න. ප්‍රශ්න කතා කරද්දී මෙච්චර අපි විභාගෙදී මෙහෙම ලියන්නේ නැහැ. හරිම සරලව අපි ලියනවා. හරි. දැන් මම ඔයාලට ප්‍රශ්නයක් දුන්නොත් නිකන් මෙහෙම ඔයාලට හිතලා කියන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න අපි ඉස්සරහට කරමු ඈ. මේකේ මම ලබන සතියේ ඊළඟ වීඩියෝ එකේදී මේකේ හොඳ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා තමයි මම ඊළඟ තියර එකට යන්නේ. නැත්නම් අපි ප්‍රශ්න සාකච්ඡා නොකරොත් විභාගේ ගොඩ යන්නත් බෑ. දැන් මම මේ අහන ප්‍රශ්න වලට ඔයාලා උත්තර දෙන්න මාත් එක්ක ඔයාලා වචනෙන් උත්තර දෙන්න. ඔය වටේ පිටේ ඔයාලා වීඩියෝ එක බලද්දි කවුරුරේ පිටිටියක් කමන්නේ අවුලක් නැහැ. මම මේ අහනවට ඔයාලා උත්තර දෙන්න ඈ. මේ බලන්න. 192යි 168යි මම B පන්තියවත් A පන්තියවත් ලිපින ගන්නෙ නෑ අද දවසේ. 192 168යි 9යි 20. හරි. මම පළවෙනි ප්‍රශ්නේ අහනවා. මේක කුමන පන්තියේ ලිපිනයක්ද? හරි. මොකක්ද උත්තරේ? C පන්තියේ ලිපිනයක්. හරි. C පන්තියේ ලිපිනයක්. මොකද 192ක් හේතුව මුල් ඔක්ටට් එක 192ක් කීයද? 223ක් පරාසය තුල පවතින නිසා ඒක C පන්තියේ ලිපිනයක්. හරි. මේක network ID එකට bit කීයක් වෙන්නේද? එහෙනම් C පන්තියේ ලිපින එක network ID එක මේක network ID එකට කොටස් තුනක් අයිති වෙනවා කියන්නේ network ID එකට bit කීයද පුතේ? network ID එකට bit ID වෙනවා 24ක්. හරි. තුන්වෙනි එක host bit සඳහා bit කීයක් වෙන් වේද? මේකේ පුතේ host bit වලට bit වෙන්නේ ඉතුරු ටිකනේ. එහෙනම් host bit වලට host bit කීයද? host bit 8ක් 8 bit. host ID එකට මම NID දාපු නිසා මෙතන HID කියලා දාන්නම්. host ID එකට එනවා පුතේ bit 8ක්. හරි. එහෙනම් මේකේ network address එක මොකක්ද? network address. network address එක කියන්නේ ජාල ලිපිනේ. ජාල ලිපිනේදී එහෙනම් මේ network ID එක මේක host ID එක network ID එක වෙනස් කරන්න බෑ. host ID එක වෙනස් කරන්න තියෙන්නේ host bit වලට බිඳුව දාන්න මේ 20 හැදිලා තියෙන bit වලින් ඒ ඔක්කොටම බිඳුව දැම්මම හැදෙන්නේ බිඳුව. එතකොට network address එක වන පළවෙනි ලිපිනේ එනවා. එහෙනම් network address එක වෙන්නේ 192යි 168යි 9යි බිඳුව. හරි. එහෙනම් වගේ ප්‍රශ්නේ සාහනවා විකාශන ලිපිනේ කුමක්ද? විකාශන ලිපිනේ කියන්නේ අන්තිම ලිපිනේ broadcast address එක. broadcast address. හරි. broadcast address එකේදීත් මේක වෙනස් කරන්න බෑ. මොකද්ද තියරි එක? host bit වලට එක දාන්න. මෙතන 20 හැදිලා තියෙන bit වලින් ඒ 20 තියෙන bit ඔක්කොටම එක දැම්මොත් හැදෙන්නේ මෙතන 255 වෙන්න බෑ. ඒ කියන්නේ අන්තිම ලිපිනේ. එහෙනම් මේකේ විකාශන ලිපිනේ වෙන්නේ 192.168.9.255. හරි. හයවෙනි ප්‍රශ්නේ. මේකේ පළවෙනි පරිගණකයේ ලිපිනේ කුමක්ද කියලා අහුවොත් පළවෙනි පරිගණකයට දෙන්න සුදුසු ලිපිනය. පළවෙනි ලිපිනේ වෙන්නේ 192 168යි 9යි බිඳුවනේ. එහෙනම් එක තමයි මේකේ පළවෙනි පරිගණකයට දෙන්න සුදුසු ලිපිනය. first host. පළවෙනි පරිගණකය සඳහා සුදුසු ලිපිනය මොකද්ද? 192යි 168යි 9යි 1. 9යි 1 තමයි මේකේ සුදුසු. එහෙනම් අවසාන පරිගණකයට සුදුසු ලිපිනය කුමක්ද? මේ ජාලය හදලා ලිපින දීලා ලැබෙන්න පුළුවන් අවසාන පරිගණකයට දෙන්න පුළුවන් සුදුසු ලිපිනය මොකක්ද කියලා අහුවොත් last host කියලා අපි ඒක නම් කරනවා. පුතේ අන්තිම ලිපිනය වන විකාශන ලිපිනය වන 192 168යි 9යි 255 දෙන්න බෑ. ඊට කලින් ලිපිනය වන්නේ මොකද්ද? 192යි 168යි 9යි 254 කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔය වගේ තව මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට මේකේ host bit කීයද? host bit 8යිනේ. මේ host bit 8යිනේ පුතේ. host bit ගාන කීයද? 8යිනේ. host bit 8ක් එනවනේ. host bit ගාන 8යිනේ. bit ගාන දන්නවනම් ඔයාලට බැරිලක්වත් ජාලයක host bit ගාන විතරක් දෙන්න පුළුවන්. එතකොට host bit ගාන දුන්නොත් ඒකෙන් පරිගණක ගාන කීයද කියලා අහන්නත් පුළුවන්. එතකොට මේකේ host bit ගාන කීයද? host bit ගාන 8යි. හරි. දෙකේ 8 වෙනි බලය කීයද? 256යි නේද? එහෙනම් host bit ගාන පුතේ දෙකේ බලයක් ලෙස ලිව්වහම එන්නේ ඒකේ හදන්න පුළුවන් ලිපින ගාන. බිංදුව ඉඳන් 255ට ලිපින කීයක් තියෙනවද? 256යි. එහෙනම්
මේකේ හොස් බිට් ගාන නෙට්වර්ක් බිට් ගාන වෙනස් කරන්නේ නැහැ නේ. හොස් බිට් ගාන 20යි 20. ඒ 20 හැදිලා තියෙන බිට් 8කින්නේ. ඒ බිට් 8නේ අපි පාවිච්චි කරන්නේ හොස් බිට් වලට. එතකොට හොස් බිට් ගාන 8යි නම් 2 8 වෙනි බලය ගැන හිතන්න. 2 8 වෙනි බලය කියන්නේ 256යි. එහෙනම් මේකෙන් හදන්න පුළුවන් උපරිම ලිපින ප්‍රමාණය කීයද? ලිපින ප්‍රමාණය කීයද කියලා අහුවොත් එහෙනම් ඔන්න 8 වෙනි ප්‍රශ්නයේ හැටියට ලිපින ප්‍රමාණය. මේ ලිපිනේ පාවිච්චි කරලා නිර්මාණය කර ගන්න පුළුවන් ලිපින ප්‍රමාණය. පුතේ ලිපින ප්‍රමාණය සමානයි හොස් බිට් ගාන කීයද? 8යි. එහෙනම් 2 8යි. ඒ කියන්නේ කීයද? 256යි. ඕක තමයි ඉතින් අර බිංදුව ඉඳන් 256 වෙනකන් ගණන් කරලා ගත්තොත් එන ප්‍රමාණය නේ. එහෙනම් හොස් බිට් ගාන 8යි නම් ලිපින ප්‍රමාණය කීයද? 2 8යි. ඒ කියන්නේ කීයද? 256යි. හරි. 9 වෙනි ප්‍රශ්නේ හැටියට වගේ අහනවා මම. මේ ජාලය තුල භාවිතා කරන්න පුළුවන් උපරිම පරිගණක ප්‍රමාණය. උපරිම පරිගණක ප්‍රමාණය අහනවා. උපරිම පරිගණක ප්‍රමාණය. දැන් ඔයා ඔක්කොම ලිපින ගාන 256 කියලා දන්නවනම් පළවෙනි ලිපිනය දෙන්නේ නැත්තම් පරිගණක වලට අන්තිම ලිපිනය පරිගණක වලට දෙන්නේ නැත්තම් මේ දෙක අයින් කරාම ලිපින 254යි කියලා එන්න ඕනේ. එහෙනම් ඒක ගන්නේ 2 8යි. හොස් බිට් ප්‍රමාණය 8යි නම් 2 8යි කියන්නේ ඔක්කොම ලිපින. මේකෙන් කීයක් අඩු වෙන්න ඕනද? දෙකක් අඩු වෙන්න ඕනේ. හරි? දෙකක් අඩු වෙන්න ඕනේ. එතකොට 2 8යි කියන්නේ කීයද? 256යි. අඩු කිරීම 2යි. උත්තරේ කීයද? 254යි කියලා එනවා. සුළු කිරීම හරියට කරන්න. එතකොට හොස් බිට් ගාන 8යි නම් ලිපින ගාන 2 8යි. ඒ කියන්නේ 256යි. ඒ 256න් දෙකක් අඩු කරාම ඒ පළවෙනි එකයි අන්තිම එකයි එනවා. ඒ අතරමැද පරිගණක පාවිච්චි කරන්න පුළුවන් උපරිම පරිගණක ප්‍රමාණය. හරි? ඒකට අග්ගාල පොඩ්ඩක් කියලා දුන්නා. මම හිතනවා තේරුම් ගන්න පුළුවන් ඔයාලා මේ මට්ටමේ ඉන්නවා කියලා. නමුත් මේක දිගින් දිගටම අපිත් එක්ක රැඳෙලා ඉද්දි ඔයාලට මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැත. පැහැදිලි. හරි. එහෙනම් අද දවසේ වැඩ අවසන්. අපි අද කතා කරේ ජාල ලිපින සහ විකාශන ලිපින සම්බන්ධව සරල තියරි එකක්. හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා හිතනවා. මේක තේරෙන්නේ නැති වෙන්නේ නැහැ පුතේ. මේක තේරුම් නැත්තම් ගෙදර ගිහිල්ලා ඉතින් හේනක් කුඹුරක් වගේ කරගන්න එක හොඳයි කියලා මම හිතනවා. මේ විදිහටත් කරලා. හරි මම හිතනවා ඔයාලගේ සාමාන්‍ය පන්තියකට යනකොට වඩා මේකෙන් දම් අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති. ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒ කමෙන්ට්ස් මාලා වැදගත්. ඔයාලා පුළුවන් නම් මේ බලන හැමෝම යටින් වීඩියෝ එක සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඊළඟට කරන්න ඕනේ මොකද්ද? මේකේ තියෙන අදහස් තේරුණාද නැද්ද කියන එකේ හැම කමෙන්ට් එකක්ම මම බලනවා. බලලා හැම කමෙන්ට් එකකටම මම තෑන්ක්ස් පුතා කියලා හරි කමෙන්ට් එකක් දානවා වලට පේන්න ඇති. ඒ මේ කාල සීමාව තුළ මට කරන්න පුළුවන් දේ මම කරන්නේ. නමුත් මේකෙන් පස්සේ මම බිසි වෙනවා. එතකොට මම කරන්න පුළුවන් වැඩසටහනක් වලට වෙනම හදලා තියෙන්නේ. ඒකත් එක්ක බැඳෙන්න. මේ ටිකේ කරන්න පුළුවන් උපරිම වලට කරලා දෙනවා. එතනින් පස්සේ මගේ පන්ති වලට එන දරුදරියන්ට නම් මේවා මම හිතන්නේ අමාරු කාරණා කියලා. මොකද මම මේවා මේ විදිහටම පිළිවෙලට යයව උනන්දු කරලා තියෙන්නේ. මේක සමහරවිට මේ වීඩියෝ මගේ ළමයි බලන්නේ නැහැ. හරි? එයාලටත් යම් වැඩසටහනක් මම දැන් හදාගෙන යනවා. මේ විදිහට දිගටම අපේ වැඩසටහනත් එක්ක ඔයාලා රැඳිලා හිටියොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ඔයාලා A level paper එකට මූණ දෙන එක ගැටලුවක් වෙන්නේ නැහැ. දිගින් දිගටම මේකත් එක්ක රැඳිලා ඉන්න. රයිට් එහෙනම් අද දවසේ වැඩසටහන අවසන්. උනන්දුවෙන් වැඩ කරන්න, හරියට වැඩ කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකට කලින් මම ඔයාලට ස්පෙෂල් වීඩියෝ එකක් දානවා. ඊළඟ ඔයා බලාපොරොත්තු වෙන වීඩියෝ එකට කලින් මම ස්පෙෂල් වීඩියෝ එකක් දානවා. ඒක හැමෝම බලන්න. ඒක බලලා ඒකටත් යටින් කමෙන්ට් කරන්න. ඒකේ විශේෂ පණිවිඩයක් තියෙන්නේ. ඔයාලගේ සැලැස්ම, ඉදිරි සැලැස්ම, ඉදිරි මාසයේ හෝ දෙකේ සැලැස්ම අතිශයින් වැදගත්. ඒකට නියත අඩිතාලමක් මම දාලා තියෙන්නේ. ඔයාලා බය වෙන්නේ නැතුව ඉන්න. එහෙනම් ඔයාලට ජය ජය සුබ දවසක්.